සන්ධ්‍යාවක් සියලුම දෙනාට මහකම සෙක්ටර ක්‍රීඩානන් ප්‍රබුද්ධ කියන කවි පොතේ සඳහන් වෙනවා මේ විශ්වය කියන්නේ පුරේ තියෙන පරිසර පද්ධති සතසිය බව ඇතුළු ජෛව විවිධත්වය කියන්නේම මේ විවිධ රටාවල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා නිර්මාණය වුණු අපූර්ව තොතැන්න. ඒ විද්‍යාපීඨයේ ස්වභාවික සම්පත් අධ්‍යයන සංගමයේ විසින් සංවිධානය කරන ලද ජෛව විවිධත්ව සංරක්ෂණ සහ ළමා අපි සංවාදාත්මක මාර්ගගත වැඩමුළු ඔස්සේ මේ පිළිබඳව දැනුම බෙදා ගන්නට අපි දැන් සූදානම්. වැඩමුළුව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ශේෂ්ත්‍ර පක්ෂි විද්‍යා කවයේ ළමා වැඩසටහන් සම්බන්ධීකාරක නර්මදා මහත්මිය ඇතුළු මේ දේශන මාලාවේ සියලුම සම්පත් දායක මහත්මීන් ඒ වගේම බණ්ඩාරවල අධ්‍යාපන කලාපයේ පාසල් නියෝජනය කරමින් සහභාගී වූ සියලුම විදුහල්පතිවරුන් ගුරු පවතුන් ඇතුළු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වැඩමුළුව සඳහා විශේෂයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමිය ව්‍යවහාරික විද්‍යාපීඨයේ අංශ ප්‍රධානතුමිය ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ සඳහා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම සභාපති ඇතුළු ශිෂ්‍ය සංගමයේ සියලුම සහෝදර සහෝදරියන් ස්වභාවික සම්පත් අධ්‍යයන සංගමයේ සභාපති ප්‍රමේශ් සහෝදරය ඇතුළු එම සංගමයේ සියලුම සමාජිකාවන් මාධ්‍ය සහ තාක්ෂණික අනුකමිටු සමාජිකයන් ඇතුළු සහභාගී වූ සියලුම විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන් මේ වැඩසටහන සඳහා සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මතක් කරන්න කැමති මේ දේශන අතරතුරේදී ඔබට යම් කිසි ගැටලුවක් මතුවහොත් එය chat box එක හරහා අපිට ලබා දෙන්න කියන එක. ඒ වගේම ඒ සඳහා එක් දේශන අවසානයේදී පිළිතුරු ලබා දීමට අපි සූදානමින් ඉන්නවා කියන එක. ඉතින් ඒ අවසාන පැය භාගයක කාලය තුලදී තවත් ගැටලු පවතිනවා නම් ඔබේ මයික්‍රොෆෝන් එක අන්මියුට් කර ප්‍රශ්න ඇසීමට හැකියාව තියෙනවා. ඒකත් එක්කම මතක් කරන්න කියන්න කැමති අප විසින් ඔබට යොමු කරන ප්‍රශ්න සඳහාද පිළිතුරු ලබා දීමට අවස්ථාව තියෙනවා කියන එක. ඉතින් අපි දැන් යමු අපේ දේශන මාලාවේ ආරම්භ. ස්වභාවික සම්පත් අධ්‍යයනය කිරීම, ස්වභාවික සම්පත් සුරැකීම, ස්වභාවික සම්පත් පිළිබඳව තොරතුරු රැස් කිරීම ආදී පරමාර්ථයන් පෙරදරි කොටගෙන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ස්වභාවික සම්පත් අධ්‍යයන අංශයට අනුබද්ධිත සංගමය තමයි SNRS සංගමය. එහෙමත් නැත්නම් ස්වභාවික සම්පත් අධ්‍යයන සංගමය කියලා කියන්නේ. ඉතින් වැඩි වේලාවක් නොගෙන SNRS මගින් සංවිධානය කරන පළමු දේශනය ආරම්භ කරමු. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් අධ්‍යයන සංගමයේ සභාපති ප්‍රමේශ් හේෂාන් සහෝදරයාට. ප්‍රමේශ් සහෝදරයා. සුබ සන්ධ්‍යාවක් වෙන සම්බන්ධ වෙන සියලුම අධ්‍යයන නදීමල්ලි ඒ වගේම එතන සම්බන්ධ වෙන විද්‍යාපතිවරුන් එගේම ආචාර්ය මණ්ඩලය එගේම සාධන පිළිගන්නවා. මුලින්ම කියන්න ඕන ස්වභාවික සම්පත් අධ්‍යයනයේ අපේ විශේෂ සංගම විදියට අපිට ගොඩක් උදව් කරන මේ අවස්ථාවට සම්බන්ධ නංගි මලිය අවුරුද්දක වැඩසටහන අපි යොදාගෙන ඉන්නේ ජෛව විවිධත්වය කියන්නේ මොකද්ද? ජෛව විවිධත්වයයි අපිට වැදගත් වෙන්නේ
යන කාරණා සම්බන්ධයෙන් අපි පොඩි දැනුවත් වීමක් ලබා ගන්න. ඉතින් අපි වැඩි වෙලාවක් නොගෙන අපි ඉස්සරහට කතා කරගමු. මොකක්ද ජෛව විවිධත්වය? ඒ ජෛව විවිධත්වය අපිට මිනිස්සු විදියට දැක දෙන්නේ කියලා පොඩ්ඩක් අපි සාකච්ඡා කරගමු. මුලින්ම slide එක පේනවද දැන් කරගෙන? ලින්ක් slide එක පේනවද? හරි මුලින්ම අපි සාකච්ඡා කරගමු ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ජෛව විවිධත්වය කියන්නේ අපි ජීවත් වෙන නිපිට අපි ජීවත් වෙන්නේ පෘථිවියේ. ඒතකොට නිපිට වාසය කරන සියලුම ජීවි ආකාර සහ ඔවුන්ගේ අයත් වෙන පරිසර පද්ධති අපි එක්ක සලකනකොට අපි කියන එකට ජෛව විවිධත්වය කියලා. අපි ඒතකොට ජීවීන් විදිහට අපිට තනිව ජීවත් වෙන්න බැහැ. මොකද අපි පරිසර පද්ධතියක් තුළ අන්තර් සම්බන්ධතා පවත්වාගෙන අපේ ජීවිතය පවත්වාගෙන යන්නේ. එතකොට ඒ කියන දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි පරිසර පද්ධති විවිධත්වය, දෙක විශේෂ විවිධත්වය, තුන ප්‍රවේණි විවිධත්වය. අපි ඉස්සරහට බලමු ඒ කියන්නේ පරිසර පද්ධති විවිධත්වය කියන්නේ මොකක්ද, විශේෂ විවිධත්වය කියන්නේ මොකක්ද සහ ප්‍රවේණි විවිධත්වය කියන්නේ මොකක්ද කියලා. මුලින්ම අපි පරිසර පද්ධති විවිධත්වය ගැන කතා කරද්දී අපි යම් ප්‍රදේශයක් ගත්තොත් ඒකේදී ජීවත් වෙන සියලු ජීවි ආකාර ඉන්නවා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ එක ජීව විශේෂයකට පමණක් නම් ඒ කියන්නේ ගොඩක් ජීවීන් විශේෂ ගණනාවක් ජීවත් වෙනවා. සහ ඒ පරිසරයත් එක්ක ඒගොල්ලෝ අන්තර්ජාලය තමයි ඉන්නේ. ඒ අජීවී පරිසරයත් එක්ක අන්තර්ජාලකරන ඒකකයට කියන අපි ක්‍රියාකාරී ඒකකයට කියන පද්ධතියක් කියලා. එතකොට පරිසරයේ පද්ධතිය තුළ ජෛව ලෝකයේ වාසස්ථාන ජීවී ප්‍රජා සහ පාරිසරික ක්‍රියාවලින් විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කූඹි ගුලක් ගත්තොත් එතන තියෙන පරිසර පද්ධතිය වෙනස්. ඒ කියන්නේ පාංශු පද්ධතිය. මේ පාංශු පස් ආශ්‍රිත තියෙන වාසස්ථාන තමයි ඒගොල්ලන්ගේ. ඒතකොට මේ පරිසර පද්ධතිය අනිත් විශේෂ වලදී ඒක වෙනස් වෙනවා. ඒකට කියන අපි ඒ කියන ඒ ක්‍රියාවලිය තියෙන බැඳිච්ච සම්බන්ධතාවයක ඒ අන්තර්ජාලයක පරිසර පද්ධති වල විවිධත්වයක් අපිට දැක ගන්න පුළුවන්. මේ පින්තූරෙන් අතන
හරි මම එහෙනවා කියලා හරි අප කතා කරගෙන හිටියේ පරිසර පද්ධති විවිධත්වය පිළිබඳව. එතකොට මේ පින්තූරය හතරෙන් මේ කියන පරිසර පද්ධති තුල තියෙන විවිධත්ව ඇති සහ ඒ අතර අන්තර්ගතන ඒකටම ආවේනික පරිසරයක් ගතට පස්සේ ඒවල තියෙන ලක්ෂණ සම්පූර්ණ වෙනස්. ඒ වල තියෙන වතුර වල තියෙන සැලැන්ටි එකකින් ලවණතාවය එතකොට අපේ ශාකවල තියෙන මුල් අපි දැක ගන්න පුළුවන්. ඒක තුනම ගත්තට පස්සේ ඒක විශාල ශාක අපිට ඇත්තටම දැක ගන්න බෑ. එතකොට මුලෙල්ලක් ගත්තත් ඒකටම ආවේනික වෙච්ච ලක්ෂණ ගන්නවක් තියෙනවා. ඒතර ඔය කියන කාරණාත් එක්ක තමයි පරිසර පද්ධති විවිධත්වයක් මේ පිට ඇති වෙලා තියෙන්නේ. ඊළඟට අපිට හොඳම උදාහරණයක් තමයි සිංහරාජ වනාන්තරය. සිංහරාජ වනාන්තරය කියන්නේ වැසි වනාන්තරය ලංකාවේ තියෙන ප්‍රධානම වැසි වනාන්තරයක්. එතකොට ඒකේ මේ පරිසර පද්ධතිය තුළ අපේ ජීව විශේෂ ගණනාවක් දැක් ගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන මේ පින්තූරෙන් මේ පක්ෂිය කියන කැහි බෙල්ලෙක් ඒ වගේම පලාකටුස්සා ඉන්නවා. ඊට පස්සේ උණා පුළුවා ඉන්නවා. ශ්‍රී ලංකාවේ කළු වඳුර ඉන්නවා. මේ කියන ජීව විශේෂ ඔක්කොම වගේ ඒ කියන්නේ සිංහරාජ වනාන්තරය තුළ අපිට දැක් ගන්න පුළුවන්. එතකොට මේ කියන පරිසර පද්ධති විවිධත්වය තුළ අපිට එකම ඒ කියන්නේ වනාන්තරවල ඒ වගේම අපි කලින් කතා කරා වගේ පරිසර පද්ධති තුළ ජීවත් වෙන විශේෂත් මේ කියන පරිසර පද්ධතිය අනුව වෙනස් වෙනවා. එය වෙනස් වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් හෝටන් හැන් ඒ වගේම නගල්ස් කඳු මන්ටේන් ෆොරස් ඒවට ආවේනික වෙච්ච පරිසර පද්ධති වල ජීවත් වෙන සත්තුත් වෙනස් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරොත් විශේෂ විවිධත්වය. විශේෂ විවිධත්වයට යන්න කලින් පොඩි හැඳින්වීමක් ගන්න ඕන මොකද්ද විශේෂයක් කියන්නේ කියලා. විශේෂයක් කියන්නේ අපි විශේෂයක් නිර්වචනය කරන්නේ ජෛව රසායනික ලක්ෂණ ඇතුළු ලක්ෂණ ගණනාවකින් එකිනෙකට සමාන වන්නහොත් කිසියම් එක් ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයකින් අන් සියලු ජීවීන්ගෙන් වෙනස් වන ස්වභාවික තත්ත්වයටදී අන්තරාභිජනනයෙන් සරුජනිතයන් දිවි කරන ජීවීන් කාණ්ඩයක් විදිහට තමයි අපි විශේෂ අපි අර්ථ දා සමහරක් වෙලාවට විශේෂ දෙකක් අතර ජනිතයන් බිහි වෙන්න පුළුවන්. හැබැයි ඒ ජනිතයන්ට තමන්ගේ අර සරුජනිතයන් බිහි කිරීමේ තව විවිධ පරම්පරාවක් ඇති කිරීමේ හැකියාවක් නැහැ. ඒතකොට විශේෂයකට ආවේනික ලක්ෂණයක් තමයි අන්තරාභිජනනයේ සරුජනිතයන් බිහි කිරීමේ හැකියාව. සහ ඔය කියන කාරණා තමයි විශේෂයක ප්‍රධාන ලක්ෂණ. දැන් මේ පින්තූරය වල දැක් ගන්න පුළුවන් සීබ්‍රා සහ අශ්වයෙකු හයිබ්‍රිඩ් සෝස් කියලා. සීබ්‍රා සහ හෝස් දෙන්නම එක කම්බිනේෂන් එකක් තමයි මේ තත්ත්වය. එතකොට විශේෂ විවිධත්වය තුළ පරිසර පද්ධතිය ගත්තට පස්සේ එකිනෙකට වෙනස් ජීව විශේෂ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒතකොට විශේෂ විවිධත්වයට මඟ පෙන්වන්න අර කියන පරිසර පද්ධති විවිධත්වය. මොකද පරිසර පද්ධති වෙනස් වෙද්දී ඒකට ආවේනික බොහෝ කාලයක් එකම විදිහට ඒ වාසස්ථාන ජීවත් වෙන එකට කියන අපි විශේෂ ප්‍රාප්තියක් කියලා. එතකොට මේ කියන ප්‍රගන්නේ ඊළඟට අපි මේ පින්තූරයෙන් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් අපි කොච්චර අපි ගත්තොත් අපේ දැන් පෘථිවිය තුළ ජීව විශේෂ මිලියන 30කට වඩා අධික සංඛ්‍යාවක් තියෙනවා කියලා තමයි එස්ටිමේට් කරලා තියෙන්නේ. ඒකේ අපිට දැක ගන්න පුළුවන් පොඩි පින්තූර රාමු ටිකක් තියෙනවා. ඒකේ බෙන්ගාලි කොටියෙක්, ක්‍රැප්ටා කෙනෙක්, ෆංගස්, පැසිඩිය කාප් තියෙනවා. ඒතර මැරයින් ෆිෂ් කෙනෙක් ඉන්නවා. ආර්ත්‍රෝපෝඩා කෙනෙක් ඉන්නවා. ශාක පක්ෂී මේ කියන ගොඩාක් ජෛව විශේෂයන් මේ නිබිට ජීවත් වෙනවා. ඒ ජීව විශේෂ විවිධත්වයට මඟ පෙන්වලා තියෙන්නේ අර කියන පාරිසරික විවිධත්වය. ඊට පස්සේ අපි තුන්වෙනි ඊට කතා කරන ප්‍රවේණ විවිධත්වය. ප්‍රවේණ විවිධත්වය කියලා ගත්තට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඕනෑම ජීවියෙක් ගත්තට පස්සේ දේහ සෛලවල ප්‍රවේණික සංයුතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රවේණික සංයුතිය සම්පූර්ණයෙන් හැදලා තියෙන්නේ DNA කියන ව්‍යුහයත් එක්ක. DNA ව්‍යුහයෙන් තමයි අපේ ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට DNA ව්‍යුහය අන්න ඕනෑම ජීවියෙකුගේ ප්‍රවේණික සංයුතිය වෙනස් වෙනවා. ඒ වගේම එකම විශේෂයක ජීවීන් පවා
එක විශේෂ ජීවීන් අතර ගත්තත් ඒ ජීවීන් අතර මේ කියන වෙනස්කම් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂික සමාජිකයන් අතර ප්‍රවේණික වෙනස්කම් පැවතීම ප්‍රවේණික විවිධත්ව අපි පන්තියක ළමයි ගත්තට පස්සේ පන්තියක ඉන්න ළමයින්ගේ එකිනෙකා අතර තියෙන වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කොණ්ඩේ ගත්තත් වෙනස්, ඒගොල්ලන්ගේ හැසිරීම රටාව, ඒ වගේම බාහිර රූපකාය, ඒ වගේ හැම දෙයක්ම මේ කියන ඥානමය තොරතුරු මත තමයි පදනම් වෙලා තියෙන්නේ. එතකොට එක් විශේෂයක් තුළ පවතින ජීවීන්ගේ ප්‍රවේණී ද්‍රව්‍යවල විවිධත්වය අපි කියනවා ප්‍රවේණී විවිධත්වය කියලා. ඉතින් එතකොට පරිසරයේ වෙනස් වීමට අනුවර්තන වීමට මේ හැකියාව ලැබෙන්න මේ කියන ප්‍රවේණී විවිධත්වය තමයි ප්‍රදර්ශනයෙන් බලපාන. උදාහරණයක් විදිහට ගත්තොත් අපි යම්කිසි පරිසරයේ වෙනස් වීමකට ඒ ජීවීන්ට මුහුණ දෙන්න බැරි නම්, ඒ කියන්නේ ඒ සිද්ධ වෙන මොහොත දේශගුණ විපර්යාසයක් හරි මොකක් හරි හේතුවක් නිසා හරි නැත්නම් බිලෝපික බලපෑම් නිසා හරි මොන හරි ඒගොල්ලෝ ජීවිතය පවත්වා ගන්න අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඒ පරිසරයට අනුවර්තනය වෙන්න අනුවර්තන වෙලා ස්වභාවික වර්ණයෙන් තීරයපත් වුණොත් විතරයි ඒගොල්ලෝගේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ කියන ප්‍රවේණී විවිධත්වය වැදගත් වෙනවා ජීව විශේෂයක අන්ත පැවැත්ම සඳහා. මේ පින්තූරයෙන් ඔබට දැක ගන්න පුළුවන්. කියන්නේ අපි ගත්තොත් මිනිස්සු ගත්තොත් Homo sapiens sapien විශේෂයේ අයත් විවිධ ලක්ෂණ සහිත මිනිස්සු ඉන්නවා. අපි මහද්වීප වශයෙන් ගත්තත්, රටවල් වශයෙන් ගත්තත්, ඒ වගේම ජාතීන් වශයෙන් ගත්තත් සමහර වෙලාවට අපේ තියෙන ඥාන සංගීතය සම්පූර්ණ වෙනස්. මොකද අපි ඇවිල්ලා අපි අනක ඥාන සංගීතයක් තමයි අපෙන් නියෝජනය වෙන්නේ. එතකොට අපේ ඉන්න අප ජීවත් වෙන කලාපයට අනුව අපේ ඥානමය සැකස්න අවුරුදු ගණනාවක් තිස්සේ එක විකරණය වෙලා තියෙනවා. ඒතකොට ඒ වෙනස්කම් එක තමයි අපේ ප්‍රවේණී විවිධත්වයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රවේණී විවිධත්වයේ සත්ව තුල එකම විශේෂය තුල අපි දැක ගන්න පුළුවන්. මේ පින්තූරයෙන් ගොඩක් වලට පැහැදිලි වෙනවා ඇති නගේ මල්ලි. ඔයගොල්ලන්ට එක විශේෂයක් තුල බලපාලා තියෙනවා. ඊළඟට අපි කතා කරන ප්‍රධානම මාතෘකාවක් තමයි ජෛව විවිධත්වය. ඇයි මොකටද අපි ඒක හදාරන්න ඕනේ කියලා. ජෛව විවිධත්වය කියලා ගත්තට පස්සේ ඒක ඇත්තටම ගොඩක් මිනිස්සු හිතන්නේ අපිට වැදගත් වෙනවා කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ නංගිලමල්ල විදිහට ඔයගොල්ලන්ට යම්කිසි කියන්නේ දැනුමක් නැත්නම් ඇයි අපි ජෛව විවිධත්වය කියන්නේ හදාරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ නිකම්මද හිතලා බලන්න අපි මිනිස්සු විදිහට අපි මේ ලෝකේ ඉන්න එක විශේෂයක් පමණයි. අපි විශේෂයක් විදිහට අපි ජීවීන් විදිහට අපේ පැවැත්ම වෙනුවෙන් අපි පරිසරයත් එක්ක ගනුදෙනු කරනවා. අපි කෑම ගන්නේ පරිසරයෙන්, ඒක ඖෂධ, ඒ වගේම අපි වාසස්ථාන, එතකොට අපේ ගොඩක් දේවල් අපි පරිසරයෙන් තමයි ලබා ගන්නේ. ඒතකොට අපි පරිසරයත් එක්ක අන්තර්ගය කරලා තමයි අපේ පැවැත්ම අඛණ්ඩව තියාගෙන ඉන්නේ. එතකොට මිනිසා විදිහට අපිට අඛණ්ඩව අපිට ජීවත් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් පරිසරයත් එක්ක අන්තර්ගය කරන්න ඕනේ. එතකොට මිනිසාට අවශ්‍ය විවිධ නිෂ්පාදන ලබා ගැනීමට කියන්නේ ජෛව විවිධත්වය අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි පරිසරයේ සෞන්දර්යාත්මක අගය පවත්වා ගන්න. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා කියන්නේ එක එක පරිසර පද්ධති එතකොට අපේ විශේෂ විවිධත්වය අනුව අපේ ලෝකයේ මිලියන 30කට වඩා අධික විශේෂ සංඛ්‍යාවක් ඒ විශේෂ සංඛ්‍යාවකට ඒවල අදාළ ආවේනික පරිසර සෞන්දර්යයක් තියෙනවා. ඒ පරිසර සෞන්දර්යය පවත්වා ගන්න අපි මේ ජෛව විවිධත්වයේ හැදෑරීමේ තියෙනවා. එතකොට ඊළඟට තමයි පාරදර්ශක මානසික පවත්වා ගැනීම. දැන් උදාහරණයක් විදිහට ලංකාවට පමණක් ආවේනික ලංකාව කියන්නේ බයොලොජිකල් හොට්ස්පොට් එක. ඒ කියන්නේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්. ඒක ජෛව විවිධ පොඩි හැඳින්වීමක් කළොත් ජෛව විවිධ උණුසුම් කලාපයක් කියන්නේ යම් ප්‍රදේශයක ඒකදේශීය විශේෂ සාන්ද්‍රණය වැඩි. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ පමණක් ආවේනික සාන්ද්‍රණය වැඩි. හැබැයි ඒවට බලපෑමත් ඒ වගේම වැඩි. තර්ජනයත් ඒ වගේම තියෙන ප්‍රදේශවල තමයි අපි ජෛව විවිධත්ව උණුසුම් කලාප කියන. සාමාන්‍ය දැනට ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කලාප 35ක් විතර තියෙනවා. ඒකිනුත්
දකුණු ආසියාවේ ප්‍රධානම ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් තමයි ශ්‍රී ලංකාව, ඒ වගේම ඉන්දියාවේ බටහිර කඳුකර වනාන්තරත් කියන එක. ඊට අමතරව බෝනියෝ, සුමාත්‍රා, මැඩගස්කර්, ඒ වගේම බ්‍රසීලිය, ඇමසන්, ඒ වගේ ඔක්කොම ජෛව විවිධත්ව උණුසුම් කලාපයි. ඒක දේශීය විශේෂවලට ගොඩාක් බලපෑමක් කළා තියෙනවා. මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා. ඉතින් පාරිදර්ශික නොනැසී පවත්වා ගන්න නම් අපි ඒවා අධ්‍යයනය කරන්න. ශ්‍රී ලංකාවේ තියෙන වර්ගයේ ලංකාවට වමයි ආරණ්‍ය. ඒක විප්‍රෝකාපස් කෙලෙනිකස් පස්සේ පොට හරි රංගි මනේ සිදුවෙච්ච තාක්ෂණ දෝෂයට පොඩි තාක්ෂණ දෝෂයක් වුණා. අප්පටන් වාගේ. හරි අපි කතා කරගෙන හිටියේ වල්දර්ශක නොනැසී පවත්වා ගැනීම පිළිබඳව. එතකොට හතරවෙනි එක තමයි විද්‍යාත්මක දත්ත ලබන්න. ගොඩක් එතකොට අපි රිසර්ච් කරනවා. කියන්නේ අපිට කියන අපේ දැන් මොකක් හරි රෝගයක් හැදුනොත් ගොඩක් වෙලාවට ඒ රෝගයට අදාළ බෙහෙත් කියන්නේ පරිසර පද්ධතියෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒතකොට ඒකට අදාළ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරනවා. එතකොට අපි විද්‍යාත්මක දත්ත ලබා ගන්නත් අපි ජෛව විවිධත්වයේ කියන දේ භාවිත කරනවා. ඊළඟට තමයි පරිසර පද්ධතියේ තුල්‍යතාවය රැක ගන්න. එතකොට පොඩි උදාහරණයක් කිව්වොත් පරිසර පද්ධතියක් ගත්තට පස්සේ පරිසර පද්ධතියක සමතුලිතතාවය කියන දේ ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ පරිසර පද්ධතියේ විලෝපිකයන් ප්‍රමාණයට වඩා ගොඩ ප්‍රමාණය වැඩි වෙන්නත් බෑ. එතකොට විලෝපිකයන් ප්‍රමාණය වැඩි වෙන්නත් බෑ. එතකොට මේ වගේ සම්බන්ධතාවවලදී ඒ තියෙන තුලිතතාවය කියන දේ වැදගත් වෙනවා. එතකොට මේ පරිසර පද්ධතියට දරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒවා පාලනය කරන්න ඒ කියන්නේ පරිසර තුලිතතාවය කියන දේ වැදගත් වෙනවා. එතකොට අපිට ජෛව විවිධත්වය හැදෑරීමෙන් ඒ කියන්නේ පරිසර පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේක ජීවත් වෙන්න ඕන විශේෂවල සමතුලිතතාවය කොහොමද තියෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි පරිසර පද්ධතියේ ආහාර ධර්ම පවත්වා ගන්න. කියන්නේ අපි කලින් කිව්වා වගේම අර කියන ජෛව විවිධත්වය හැදෑරීමේ ගොඩක් වැදගත්කම් තියෙනවා. කියන්නේ ආහාර ධර්ම කොහොමද තියෙන්න ඕනේ. ඒ කියන්නේ විලෝපිකයන් ප්‍රමාණය කොච්චරද ඒ වගේ අදහසක් ලබා ගන්න. ඒ වගේම තමයි ප්‍රදර්ශන නයිට්‍රජන් චක්‍රය, ජල චක්‍රය පවත්වා ගන්න. ඒ වගේම සෞන්දර්ය රැක ගන්න. ඒ වගේම තමයි පසේ ගුණාත්මක භාවය රැක ගන්න. එතකොට පසේ ගුණාත්මක භාවය රැක ගැනීම ගැන කතා කළොත් ගොඩක් වෙලාවට අපි වනාන්තර එළිවිහිල කිරීම වගේම කියන්නේ ඒ ප්‍රදේශීය තම ජෛව හායනයක් වගේම
පාංශු හායනයකට ලක් වෙනවා. එතකොට අපි ජෛව විවිධත්වය කියන දේ හොඳට හදාලා දෙනවා නම් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශ කොහොමද රැක ගන්න පුළුවන්. එතකොට පස්සේ ගුණාත්මකභාවය කොහොමද රැක ගන්න කියලා. ඊළඟට තමයි ඉකෝ ටුවරිසම් කේන්ද්‍රය. අපි ගත්තොත් ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තම සංචාරක වශයෙන් ගොඩක් වැදගත් වෙන රටක්. ඒ කියන්නේ දූපතක්. ඒතකොට ඒකේ විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. අනික බයොලොජිකල් ජෛව විවිධ උණුසුම් කලාපයක් ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට ඒකෙනුත් නිර්දිග ඒ වගේම අපේ බුදුබඩ කලාපය ගත්තට පස්සේ ගොඩක් වැදගත් වෙන ප්‍රදේශයක්. ඒතකොට ඉකෝ ටුවරිසම් ගත්තට පස්සේ අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ ජෛව විවිධත්වය හදාලා ඉන්න කෙනෙක් නම් අපිට ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඉතින් නංගි මල්ලට කියන්නේ ජෛව විවිධත්වය කියන දේ හැදෑරීමේ ප්‍රධාන වැදගත්කම් ටික තමයි මේක. හැබැයි මීට අමතරව ගොඩක් සංකීර්ණ ඒ වගේ අපි නොහිතපු පැති ගොඩක් තියෙනවා. ඊළඟට අපි ජෛව විවිධත්ව සංරක්ෂණය ගැන අපි කතා කරොත් ජෛව විවිධත්ව සංරක්ෂණය කියන්නේ ජෛව විවිධත්ව සංරක්ෂණය කියන්නේ ඇත්තටම විවිධත්වය අදහස් කරන්නේ ජෛව විවිධත්ව හායනයට බලපාන සාධක ගොඩක් තියෙන්න පුළුවන්. ඒවා අපි පාලනය කරලා ආරක්ෂා කරගෙන තමයි ජෛව විවිධත්වය ආරක්ෂා කරන එක තමයි අපි ජෛව විවිධත්ව සංරක්ෂණය කියලා කියන්නේ. එතකොට ජෛව විවිධත්ව සංරක්ෂණය ගත්තොත් ඒක පරමාර්ථයන් විදියට අනාගත පරපුරේ අවශ්‍යතා හා අභිමාර්ථාර්ථ සපුරාගත හැකි වෙන පරිදි වත්මන් පරපුරට උපරිම වාසි සැලසෙන පරිදි ඒ වගේම තිරසාල ලෙස ප්‍රයෝජන ගැනීම සඳහා ජෛව ගෝලය කළමනාකරණය කිරීමට කියනවා අපි ජෛව විවිධත්ව සංරක්ෂණය කියලා. ඊළඟට ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීමේදී ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. අපි මෙතනදී ඉගෙන ගමු මොකක්ද ආකාර දෙක කියලා. ඉතින් නංගි මල්ලියේ ජෛව විවිධත්වය කිව්වට පස්සේ ඒකේ සංරක්ෂණය කිරීමේ ප්‍රධාන ආකාර දෙකක් දැනට ලෝකේ භාවිත කරනවා. මේ ක්‍රම දෙකම භාවිත කරන ජීවීන් සහ ශාක්‍ය කියන දෙකොට්ටාසය සංරක්ෂණය කරන විතරයි. ඊට අමතරව පරිසර පද්ධති සංරක්ෂණය කියලා එකක් තියෙනවා. එතකොට පළවෙනි එක තමයි මුල් ස්ථානවල කරන සංරක්ෂණය. මුල් ස්ථානවල කරන සංරක්ෂණය අපි කියනවා ස්ථානීය සංරක්ෂණය නැත්නම් අපි in situ conservation කියලා තමයි කියන්නේ. එතකොට මේකෙදි කරන්නේ ජීවීන් ජීවත් වෙන ස්වභාවික වාසස්ථාන තුලදීම සංරක්ෂණය කිරීම තමයි මේකෙදි ප්‍රදර්ශන කරන්නේ. මේ සඳහා අපි ඒගොල්ල වාසස්ථාන තුලදීම තමයි මේගොල්ලන්ගේ සංරක්ෂණය කරන්නේ. ඉතින් මේකට අපි උදාහරණයක් විදිහට ස්වභාවික අභය භූමි රක්ෂිත වනාන්තර ඇති කිරීම වගේ මගින් ඒ ජීවීන් ඒ පරිසරයේ පද්ධති තුලදීම අපිට සංරක්ෂණය කරන්න පුළුවන්. මේ ක්‍රමය ගොඩාක් උචිතයි. අපිට කියන්නේ වියදමත් අඩුයි. ස්ථානීය සංරක්ෂණය කරනවා. ඊට අමතරව දෙවෙනි ක්‍රමය තමයි මුල් ස්ථාන වලින් බැහැරව. ඒ කියන්නේ අපි සත්වයා හෝ සත්වයාගේ කොටසක් අපි වෙන තැනකට ගිහිල්ලා සංරක්ෂණය කරනවා. කියන අපි පරිබාහිර සංරක්ෂණය කියලා. ඒකට අපි කියන external conservation. external conservation එකේදී කරන්න අපි ජීවීන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් ඉවත් කර ඒහා සමානව පිළිලය කරන ලද වාසස්ථාන වලදී සංරක්ෂණය කිරීම. එතකොට ඒගොල්ලන්ව අපි වෙන තැනකට ගිහිල්ලා සංරක්ෂණය කරන එකට කියනවා පරිබාහිර සංරක්ෂණය කියලා. ඒකෙදි සම්පූර්ණ ජීවියාව හරි නැත්නම් ජීවියාගේ කොටසක්. අපි ජීවියාගේ කොටසක් විදිහට ගත්තොත් අපිට අපේ ඒගොල්ලන්ගේ ජනක පාස්ම ගන්න පුළුවන් නැත්නම් බීජ නැත්නම් ඒගොල්ලන්ගේ පටක වෙනම තැන් වලට ගිහිල්ලා අපිට බැංකු විදිහට තැන්පත් කරලා මේ සංරක්ෂණය කරන්න පුළුවන්. ඊට අමතරව සත්තු උද්‍යාන, උද්භිද උද්‍යාන, බීජ බැංකු, ජනක පාස්ම බැංකු, පිටිම ඒ වගේම කෘත්‍රිම පරාගණය ඒ වගේ දේවල් එතකොට අපිට පරිබාහිර සංරක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන උදාහරණ ටිකක් ඒ කියන්නේ මුල් ස්ථානවල කරන සංරක්ෂණ අපි ස්ථාන අභය භූමි
ඊට පස්සේ ඒවත් අපි හඳුනන එක්සිඩ් කන්සර්වේෂන්. ඒ වගේම තමයි ලංකාවේ තියෙන අනාථාගාර කියන්නේ මොකක් හරි තාජනයට ලක් වෙච්ච ඇතු කියනවා වෙන තැනක සංරක්ෂණය කළා අපි මොනකින් අපි එක්සිඩ් කන්සර්වේෂන් එක කිය. ඊළඟට ජෛව විවිධත්වය හායනයට තුඩු දෙන මිනිස් ක්‍රියාකාරකම් විදිහට අපිට පෙළගස්සන්න පුළුවන් මෙතනදී කිහිපයක්. ප්‍රධාන වශයෙන් වනාන්තර ඇතුළු පරිසර පද්ධති විනාශය. ප්‍රධාන දේ තමයි වනාන්තර විනාශය කරද්දී ඒ වනාන්තරත් එක්ක අන්තර්ක්‍රියා කරන ජීව විශේෂයත් ගොඩක් තරජන ලක් වෙනවා. ඒ වගේම ජීවීන් වෙසන්නා වූ බිම් ප්‍රදේශ කුඩායකක බවට බිඳුන් ලැබේ. කියන්නේ ෆොරස්ට් ෆ්‍රැග්මන්ටේෂන් වලදී කරන්නේ ගොඩක් වෙලාට මාර්ග හිම තනද්දී ගොඩක් කුඩායකක බවට බිඳිනවා. එතකොට මේ කුඩායකක බවට බිඳින පස්සේ වනාන්තරවල ජීවත් වෙන සත්තුන්ට තමන්ගේ ආහාර හොයාගෙන යන්න බාධා ඇති වෙනවා. තමන්ගේ පර්යටන ක්‍රියාවලිය ඉඳ වැටෙනවා. ඒ වගේම තමන්ට තියෙන සම්පත් ප්‍රමාණය ඒ වනාන්තර තුළ අඩු වෙද්දී ඒගොල්ලන්ගේ ජීව විශේෂ වලට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත සහ කෘෂි කර්මාන්තයේ සිදුවෙන පරිසර දූෂණය. ඔයගොල්ලෝ දන්නා ඇති කර්මාන්තයෙන් නිකුත් වෙන අපද්‍රව්‍ය, ඒ වගේම විෂ වායු නිසා, ඒ වගේම ගොඩක් කාබන් ඩයොක්සයිඩ් නිසා තියෙන ගෝලීය උණුසුම, ඒ වගේම මේ හැමදේම කියන්නේ පාශු දූෂණය, ජල දූෂණ වගේ හැම දෙයක්ම මේ ජෛව විවිධත්වයට බලපෑම් ඇති කරලා තියෙනවා. ඒ වගේම තමයි ආගන්තුක ජීව විශේෂ පරිසර වෙත හඳුන්වා දෙනවා. ගොඩක් වෙලාට ආගන්තුක ජීව විශේෂ, ඒ කියන්නේ invasive alien species පරිසර වෙතට හඳුන්වා දීමක් සිද්ධ වෙනවා අපි නොදැනුවත්ව හරි දැනුවත්ව හරි. එතකොට මේ කියන කාරණා ජෛව විවිධත්වයට හායනයට බලපානවා. ඒ වගේම තමයි අධික ලෙස ජෛව සම්පත් පරිභෝජනය කිරීම. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ අපි මුහුද ගත්තොත් මුහුදේ ගත්තොත් මාළු ගොඩක් එනවා. හැබැයි අපි මේ මාළුන්ව හරි විදිහට කියන්නේ අපි මිනිස්සු විදිහට අධික පරිභෝජනය කළොත් කවදා හරි මේ මාළුන්ගේ විශේෂ වගවීමේ තරදින් ලක් වෙන්න පුළුවන්. මේකට උදාහරණයක් තමයි අධික ලෙස ජෛව සම්පත් පරිභෝජනයට ඔයගොල්ලෝ දන්නවා ඇති ඩෝඩෝ කියන පක්ෂිය. ඩෝඩෝ කියන පක්ෂිය මාෂය දූපත්වල හිටියේ. ඒක
විවිධත්වය ඇයි මොකද අපි හදාගන්න ඕනේ කියලා. ජෛව විවිධත්වය කියලා ගත්තට පස්සේ ඒක ඇත්තටම ගොඩක් මිනිස්සු හිතන්නේ අපිට වැදගත් වෙනවා කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ නංගිලමල්ල විදිහට ඔයගොල්ලොන්ට යම්කිසි කියන්නේ දැනුමක් නැත්නම් ඇයි අපි ජෛව විවිධත්වය කියන දේ හදාගන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ නිකම්ම හිතලා බලන්න අපි මිනිස්සු විදිහට අපි මේ ලෝකේ ඉන්න එක විශේෂයක් පමණයි. අපි විශේෂයක් විදිහට අපි ජීවීන් විදිහට අපේ පැවැත්ම වෙනුවෙන් අපි පරිසරයත් එක්ක ගනුදෙනු කරනවා. අපි කෑම ගන්න පරිසරයෙන් විතර ඖෂධ, ඒ වගේම අපි වාසස්ථාන, එතකොට අපේ ගොඩක් දේවල් අපි පරිසරයෙන් තමයි ලබා ගන්නවා. අපි පරිසරයත් එක්ක අන්තර්ගතය කරලා තමයි අපේ පැවැත්ම අඛණ්ඩව තියාගෙන ඉන්නේ. එතකොට මිනිසා විදිහට අපිට අඛණ්ඩව අපිට ජීවත් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් පරිසරයත් එක්ක අන්තර්ගතය ගන්න ඕනේ. එතකොට මිනිසාට අවශ්‍ය විවිධ නිෂ්පාදන ලබා ගැනීමට කියන්නේ ජෛව විවිධත්වය අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි පරිසරයේ සෞන්දර්යාත්මක අගය පවත්වා ගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා කියන්නේ එක එක පරිසර පද්ධති ගත්තත් එතකොට අපේ විශේෂ විවිධත්වය අනුව අපේ දැන් ලෝකයේ මිලියන 30කට වඩා අධික විශේෂ සංඛ්‍යාවක් ඒ විශේෂ සංඛ්‍යාවකට ඒවල අදාළ ආවේනික පරිසර සෞන්දර්යයක් තියෙනවා. ඒ පරිසර සෞන්දර්යය පවත්වා ගන්න අපි මේ ජෛව විවිධත්වය හැදෑරීමේ තියෙනවා. එතකොට ඊළඟට තමයි පාරදර්ශක මානසික දැන් උදාහරණයක් විදිහට ලංකාවට පමණක් ආවේ නැත්නම් ලංකාව කියන්නේ biological hotspot එක. ඒ කියන්නේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්. ඒක ජෛව පොඩි හැඳින්වීමක් කළොත් ජෛව විවිධ උණුසුම් කලාපයක් කියන්නේ යම් ප්‍රදේශයක ඒකදේශීය විශේෂ සාන්ද්‍රණය වැඩි. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ පමණක් ආවේනික සාන්ද්‍රණය වැඩි. හැබැයි ඒවට බලපෑමත් ඒ වගේම වැඩි. තර්ජනයත් ඒ වගේම තියෙන ප්‍රදේශවල තමයි අපි ජෛව විවිධත්ව උණුසුම් කලාප කියනවා. සාමාන්‍ය දැනට ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කලාප 25ක් විතර තියෙනවා. ඒකිනුත් දකුණු ආසියාවේ ප්‍රධානම ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් තමයි ශ්‍රී ලංකාව, ඒ වගේම ඉන්දියාවේ බටහිර කඳුකර වනාන්තරත් කියන එක. ඊට අමතරව බෝර්නියෝ, සුමාත්‍රා, මැඩගස්කර්, ඒ වගේම බ්‍රසීලයේ ඇමසන්, ඒ වගේ ඔක්කොම ජෛව විවිධත්ව උණුසුම් කලාපයි. ඒකදේශීය විශේෂ වලට ගොඩාක් බලපෑමක් කළා තියෙනවා. මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා. ඉතින් පාරදර්ශක නොනැසී පවත්වා ගන්න නම් අපි ඒවා අධ්‍යයනය කරන්න. ශ්‍රී ලංකාවේ තියෙන ලංකාවට වුණා යාවනේ ඒක විප්‍රෝපාපස් කැලේනිකස් පස්සේ පොට පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේක ජීවත් වෙන්න ඕන විශේෂවල සමතුලිතතාවය කොහොමද තියෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි පරිසර පද්ධතිවල ආහාර ධම පවත්වා ගන්න. ආයතන අපි කලින් කිව්වා වගේම අර කියන ජෛව විවිධත්වය හැදෑරීමේ ගොඩක් වැදගත්කම් තියෙනවා. يعني ආහාර ධම කොහොමද තියෙන්න ඕනේ? ඒ කියන්නේ විලෝපිකයන් ප්‍රමාණය කොච්චරද? ඒ වගේ අදහසක් ලබා ගන්න. ඒ වගේම තමයි ප්‍රදර්ශන නයිට්‍රජන් චක්‍රය, ජල චක්‍රය පවත්වා ගන්න, ඒ වගේම සෞන්දර්ය රැක ගන්න, ඒ වගේම තමයි පසේ ගුණාත්මක භාවය රැක ගන්න. එතකොට පසේ ගුණාත්මක භාවය රැක ගැනීම ගැන කතා කළොත් ගොඩක් වෙලාවට අපි වනාන්තර එළිවිහිල කිරීම වගේම කියන්නේ ඒ ප්‍රදේශයේ තම ජෛව හානියක් වගේම පාංශු හානියකට ලක් වෙනවා. එතකොට අපි ජෛව විවිධත්වය කියන දේ හොඳට හදාලා දෙනවා නම් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශ කොහොමද රැක ගන්න පුළුවන්. එතකොට පසේ ගුණාත්මක භාවය කොහොමද රැක ගන්න කියලා. ඊළඟට තමයි ඉකෝ ටුවරිසම් කියන්නේ. අපි ගත්තොත් ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තම සංචාරක වශයෙන් ගොඩක් වැදගත් වෙන රටක්. ඒ කියන්නේ දූපතක්. ඒතකොට ඒකේ
විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. අනික බාලදුගල් ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට ඒකිනුත් නිර්දිග ඒ වගේම අපේ බුදුබඩ කලාප ප්‍රදේශයක්. එතකොට එක්කොටු වලින් ගත්තට පස්සේ අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ ජෛව විවිධත්වය හදාලා ඉන්න කෙනෙක් නම් අපිට ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඉතින් නංගිමල්ලට කියන්නේ ජෛව විවිධත්වය කියන්නේ දැරීමේ ප්‍රධාන වැදගත්කම් ටික තමයි මේක. හැබැයි මීට අමතරව ගොඩක් සංකීර්ණ ඒ වගේම අපි නොහිත පැති ගොඩක් තියෙනවා. ඊළඟට අපි ජෛව විවිධත්ව සංරක්ෂණය ගැන අපි කතා කරොත් ජෛව විවිධත්ව සංරක්ෂණය කියන්නේ ජෛව විවිධත්ව සංරක්ෂණය කියන්නේ අතරම විවිධත්ව අදහස් කරන්නේ ජෛව විවිධත්ව ආයනයට බලපාන සාධක කොටක් තියෙන මුල ඒවා අපි පාලනය කරලා ආරක්ෂා කරගෙන තමයි ජෛව විවිධත්ව ආරක්ෂා කරගෙන අපි ජෛව විවිධත්ව සංරක්ෂණය කියලා කියන්නේ. එතකොට ජෛව විවිධත්ව සංරක්ෂණය ගත්තොත් ඒක පරමාර්ථයක් විදිහට අනාගත පරපුරේ අවශ්‍යතා හා අභිමාර්ථාර්ථ සපුරාගත හැකි වෙන පරිදි වර්තමාන පරපුරට උපරිම වාසි සැලසෙන පරිදි ඒ වගේම තිරසාල ලෙස ප්‍රයෝජන ගැනීම සඳහා ජෛව ගෝලය කළමනාකරණය කිරීමට කියනවා අපි ජෛව විවිධත්ව සංරක්ෂණය කියලා. ඊළඟට ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීමේදී පාස්ථාන වලදී සංරක්ෂණය කිරීම. එතකොට ඒගොල්ලොන් අපි වෙන තැනකට ගිහිල්ලා සංරක්ෂණය කරලා ළඟට පරිබාහිර සංරක්ෂණය කියලා. ඒකෙදී සම්පූර්ණ ජීවියාව හරි නැත්නම් ජීවියාගේ කොටස හරි ජීවියාගේ කොටසක් විදිහට ගත්තොත් අපිට අපේ ඒගොල්ලන්ගේ ජනක පාස්ම ගන්න මම හිතන්නේ ඉස්කෝලේ යන දුවල පුතාලා ගොඩක් අද සම්බන්ධ වෙලා ඉන්නවා මේකට. මම ඔයාලා වෙනුවෙන් ගොඩක් විස්තර දේවල් ප්‍රමේශය වලට කිව්වා දැන් මේ වෙලාවේ. ඒ නිසා මම බොහොම කෙටියෙන් මම කියන දේවල් ටික කියන්නම්. ඒ ටික ආපහු මේ රිපීට් වෙන්නේ නැති වෙන්න. හැබැයි මගේ අත්දැකීමුත් මම ටිකක් ඔයාලගේ මේ දේශනාවට එකතු කරන්නම්. ඇත්තටම මේ ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද? අපි බයෝඩයිවර්සිටි කියලා කතා කරනවා. මේ ජෛව විවිධත්වය කියන එකේ සංරක්ෂක තුනක් ගැන. මතකද සංරක්ෂක තුන මොනවද කියලා? බලමු දැන් මතකද කියලා. කියන්න පුළුවන්ද? කො බලන්න මතක කට්ටිය? ඔයාලගේ මයික්‍රොෆෝන් එක මේ අන්මියුට් කරලා උත්තර දෙන්න පුළුවන්. කියන්න බලන්න මතක කට්ටිය මොනවද මේ ජෛව විවිධත්වයේ තිබ්බ සංරක්ෂක මොනවද? අපි කතා කරන්නේ තුනක් ගැන. මතකද? හරි කමන්නේ. මේ වගේම තනින් තන මතෙට විශාල ශාක විශේෂත් වලට බලන්න පුළුවන්. ඔය වගේ විශේෂ විවිධත්වය කියන්නේ මේ තෘණ භූමිය කියන පරිසර පද්ධතිය ඇතුලේ බලන්න පුළුවන් වෙන විවිධ වර්ගයේ සත්ව සහ ශාක විශේෂ මෙන්න මේක තමයි මේ විශේෂ විවිධත්වය කියන්නේ. ඊට පස්සේ දැන් අපි මෙතන පේන ජිරාෆ්ස්ලව ගත්තොත් එහෙම මේ ජිරාෆ්ස්ලගේ ඇඟේ තියෙන පැටර්න්ස් ඒ කියන්නේ පැචස් තියෙනව නේද? පුල්ලි තියෙන්නේ. ඒකට මේ පුල්ලි වල විශාලත්වය එක එක්කෙනාට වෙනස්. ඒ වගේ මෙයාලගේ ඇස්වල පැහැ බැලුවොත් එහෙම අන්න ඒකත් එක එක්කෙනාට වෙනස්. අපෙත් එහෙමනේ දැන් මගේ කොණ්ඩේ කර්ල් නේද? ඒ කියන්නේ කැරලි කොණ්ඩයක් තියෙනවා. සමහරුන්ට කෙලින් තියෙන කොණ්ඩයක් තියෙනවා. අන්න ඒක තමයි අපේ ජාන වලින් තමයි ඒක තීරණය කරන්නේ. අපේ හැමේ පැහැ දැන් අපි සවුත් ඇෆ්‍රිකා එකෙන් දකුණු අප්‍රිකාවට වගේ ගියොත් මේ කට්ටියගේ හැම කළු පාටයි. හැබැයි අපිට සුදු සමක් සාමාන්‍යයෙන් තලිරු සමක් තියෙනවා. මේක තීරණය වෙන්නේ අපේ තියෙන සෛලවල තියෙන අර කිව්වර DNA කියලා එකක් කියවනේ DNA හෝ RNA කියන ජානමය ද්‍රව්‍ය මත තමයි මේක තීරණය වෙන්නේ. අපි සුදු වෙනවද අපි කළු වෙනවද? ඒ වගේම අපේ කොණ්ඩේ කොයි වගේද හැදෙන්නේ? අපේ ඇස්වල පාට කොයි වගේද? ඔයාලා තව ගොඩක් ඒවා අහලා ඇති. සමහරවිට මේ අපේ මහපට ඇඟිල්ල නමන්න පුළුවන් දෙක කෙලින්ද පිහිටලා තියෙන්නේ නේද? අන්න ඒ වගේ දේවල් තමයි මේ ජාන වලින් තීරණය වෙන්නේ. එතකොට දැන් අපි මේ තෘණ භූමියේ ඉන්නේ තාම. එතකොට මේ ජිරාෆ්ලගේ තියෙන මෙන්න මේ වගේ එක දැන් ජිරාෆ්ලා කියන සත්ත්ව විශේෂයක්. මේක අපි කියනවා ජිරාෆ් කියන්නේ විශේෂයක්. එතකොට සීබ්‍රාස්ලා කියන්නේ තව විශේෂයක්. ඇන්ටිලොප්ස්ලා කියන්නේ තව විශේෂයක්. මේ එක විශේෂ අතරේ මේ විශේෂයක් ඇතුළට ගියොත් එහෙම
ඒ එක එක්කෙනා අතරේ හරියට අපි අතරේ වගේ තියෙන විවිධ දේවල් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි ජාන විවිධත්වය. මේ ඔක්කොම එකට කැටි වුණාම තමයි අපි කියන්නේ ජෛව විවිධත්වය කියලා. දැන් තේරුණාද? මේක ආයේ අමතක වෙන්න බෑ. ඔන්න ගියා ආෆ්‍රිකාවල සැවානා තෘණ භූමියකට ගියා. ඔන්න එතනදී තමයි ඔයාලට මතක් වෙන්නේ පරිසර පද්ධතියකට ගියා. ඊට පස්සේ ඒකේ තියෙන විවිධ ශාක විශේෂ, සත්ව විශේෂ ඔයාලා බැලුවා. ඔන්න ඒක තමයි විශේෂ විවිධත්වය කියන්නේ. ඒ එක විශේෂය ඇතුලේ තියෙන විවිධ වෙනස්කම් තමයි ජාන විවිධත්වය කියලා කියන්නේ. මම හිතන්නේ මේක කවදාවත් අමතක කරන්න බෑ. හරිද? එක්සෑම් එකකට ලියන්න ගියාම මෙන්න මේක ලියන්න. හරිද? මේක හැබැයි ඔයාලගේ පොත්වල දැන් ආපහු තියරි එක බැලුවොත් එහෙම ඔයාලගේ පොත්වල සඳහන් වෙලා තියෙන සටහන් බැලුවොත් එහෙම මේකත් එක ගලපලා ඔයාලට මතක තියාගන්න ලේසි වෙයි. මේක තමයි ජෛව විවිධත්වය කියලා අපි කතා කරන්නේ. මේක අපේ රටේ ඕනෑම පරිසර පද්ධතියකට ගියොත් ඉස්සෙල්ලා කතා කරන්නේ අපි වැසි වනාන්තර ගැන කතා කරා, තෙත්බිම් ගැන කතා කරා. මේ ඕනෑම පරිසර පද්ධතියකට ගියොත් එහෙම මේ විශේෂ විවිධත්වය බලා ගන්නත් පුළුවන්. ඒ එක විශේෂ අතර ඒ ඉන්න එක ඉන්ඩිවිජුවල්ස්ලා අපි කියනවා ඒකයික ජීවීන් කියලා කට්ටියට. අන්න ඒ අතරේ ඒ එක එක්කෙනා අතරේ තියෙන විවිධ වෙනස්කමුත් අපිට බලා ගන්න බැරි වෙන්නේ නැහැ මේ ජෛව විවිධත්වය කියන පුළුල් මාතෘකාව ඇතුළේදී. හොඳයි. දැන් මම එනවා පරිසර පද්ධති ගැන අපි කතා කරා. දැන් තෘණ භූමියක් ගැන කතා කරන්නේ අපි. හොඳයි. තෘණ භූමියක දැන් තෘණ භූමියක් කියලා කියන්නේ පරිසර පද්ධතියක්. ඔයාලා අහලා ඇති බයෝම කියලා. බියෝම්ස් කියලා කියනවා අපි ඉංග්‍රීසි වලින්. බයෝම කියලා සිංහලෙන් කියනවා. දැන් මේ බියෝම කියලා කියන්නේ ඇත්තටම දැන් අපි හිතමු තෘණ භූමි කියන එක තෘණ සැවානා තෘණ භූමි. දැන් සවුත් ඇෆ්‍රිකා දකුණු අප්‍රිකාවේ තියෙන සැවානා තෘණ භූමිය වගේම ලංකාවේ තෘණ භූමි තියෙනවා. කවුද මේ කලන කියන්නේ? කලන තමයි අඳින්නේ මේකේ. ඔන්න මම නමින්ම කිව්වා. හරි. හරි. එතකොට දැන් ලංකාවේ තෘණ භූමි තියෙනවා කියලා මම කිව්වා. ලංකාවෙත් ඔයාලා යන්න හෝටන් ප්ලේන්ස් වලට. ඒ කියන්නේ හෝටන් තැන්නට යන්නකො. හෝටන් තැන්න ඔයාලා දැකලා ඇති අර ලොකු ගෝන්නු ඒ වගේම මේ කොටියා එහෙම හැංගිලා ඉන්න තෘණ භූමි තියෙනවා. දැන් මේකත් තෘණ භූමියක්. මම දකුණු අප්‍රිකාවේ කතා කරපු සැවානා කියන එක තෘණ භූමියක්. ඒ වගේම අපි නිල්ගල ලංකාවේ තියෙන මොනරාගල ප්‍රදේශයේ ඒක වියලි කලාපයේ තියෙන්නේ. අන්න ඒ වගේ පරිසරයකට ගියොත් එහෙනම් ඒකෙත් තෘණ භූමි තියෙනවා. ගොඩක් කලාවට ඉලුක් මාන කියලා කියන්නේ අන්න ඒවා තමයි ප්‍රොමිනන්ට් ඒවා ඒ පැත්තේ. ඒකත් තෘණ භූමියක්. ඒකෙත් අලි ඉන්නවා. අපි ඒවට කියන ඇත්තටම සැවානා කියලා තමයි ඒවට කියන්නේ. මොකද සැවානා අර අප්‍රිකාවේ සැවානා වන තෘණ භූමි වල තියෙන තනින් තන ගස්මතු වෙච්ච ලක්ෂණ මේ මොනරාගල තියෙන අපේ තෘණ භූමි වල තියෙනවා. එතකොට මේ මුළු ලෝකෙම තියෙන තෘණ භූමි කියන පරිසර පද්ධති ඔක්කොම එකට කරොත් අපි කියනවා ඒකට තෘණ භූමි කියන බයෝමය කියලා. කියන්නේ ග්‍රාස්ලැන්ඩ්ස් කියන බියෝම් එක කියලා අපි කියනවා. එතකොට පරිසර පද්ධතියකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඉකෝසිස්ටම් එකක් කියලා. එතකොට ග්‍රාස්ලැන්ඩ්ස් කියන ඉකෝසිස්ටම්ස් ලෝක හැම තැනම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ඔක්කොම එකට ගත්තම අපි ඒකට කියනවා බියෝම් එකක් කියලා. අපි ආපහු පරිසර පද්ධතියට බැස්සොත් එහෙම අපි හිතමු අපි ඔන්න කුඹුරකට යනවා කියලා. කුඹුර කියන්නේ පරිසර පද්ධතියක්. මොනවද ඒකේ? දැන් අපි දැනගන්න ඕනේ පරිසර පද්ධතියක සංරචක දෙකක් තියෙනවා. අපිට ඇහැට පේන්න තියෙන දේවල් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි අජීවී සංරචක, අනිත් එක ජීවී සංරචක කියන එක. මාව ඇහෙන්නේ නැත්තම් ඩක් කියන්න ඕනේ. එතකොට පරිසර පද්ධතියක තියෙන අජීවී සංරචක තමයි හොඳටම ඔයාලා දන්නවා පස ජලය වාතය කියන්නේ. අපිට පේන්න තියෙන භෞතික අපිට අල්ලලා බලන්න පුළුවන් දේවල් මේ. වාතය නම් අපිට පේන දෙයක් ඇත්තටම අපි ගහකොළ සැලවෙනකොට අපි දන්නවා මේක මේ වාතය නිසා වාතයේ පීඩනයේ වෙනස්කම් වෙන නිසා තමයි මේ ගහකොළ සැලවෙන්නේ කියලා. එතකොට පරිසර පද්ධතියකට ගිහිල්ලා මේක එළියට ගිහිල්ලා විඳින්න ඕන දෙයක්. පොතේ ඉන්න එපා. මම ඔයාලට කියන්නේ පොතේ දකින්න දේ. අපි පොතේ කියවන දේ පරිසරයේ අපිට පේන්න තියෙනවා එළියට යන්න. එළියට ගිහිල්ලා බලන්න මේ පොතේ කියන දේ ඇත්තද කියලා. අන්න එතකොට තමයි හරියටම මතකයට යන්නේ. පස ජලය වාතය කතා කරන්නේ දැන් අපි එතකොට ගහක් වැවෙන්න පස ඕනේ නේද? පස නැතුව බීජයක් පැලවෙන්නේ නැහැ නේ. ඒ වගේ මේකට ජලය ඕනේ. බීජේ අර බීජේ පුපුරලා ඒකෙන් අර පොඩි පැලයක් එළියට එන්න මේ ජලය අවශ්‍යමයි. ජලය අවශෝෂණය කරාට පස්සේ තමයි මේ බීජය ප්‍රරෝහණය වෙන්න තත්ත්වයටපත් වෙන්නේ. ඒ වගේම තමයි ගසක් පැලවෙගෙන එන කර අපිත් හුස්ම ගන්නවා. ගහකුත් හුස්ම ගන්නවා. ඒ වගේම ගහට පුළුවන් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අරගෙන අපිට ඔක්සිජන් දෙන්න. එතකොට මේ හැම දෙයක්ම තමයි පරිසර පද්ධතියේ තියෙන අජීවී සංරචක. ඊට අමතරව විවිධ ශක්තියින් තියෙනවා.
අපි දකිනවා සූර්යාලෝකයේත් එක්ක ආලෝක ශක්තිය ඒ වගේම දවල් වෙද්දී අපිට රස්නයක් දැනෙනවා. දැන් මේවා තමයි ශක්තිය. ඒ වගේම බීජ ප්‍රරෝහණය වෙද්දී ඔන්න උෂ්ණත්වයේ පිට වෙනවා සමහර වෙලාවට. විවිධ රසායනික ප්‍රතික්‍රියා වෙනවා. අන්න ඒ වගේ දේවල් වලදී ශක්තියින් පිට වෙනවා. එතකොට අජීවී සංරචකයක් විදිහට මම මේක දැම්මා. ශක්තිය කියලා කියන්නේ අපිට අජීවී සංරචකයක් කියලා හෝ ජීවි සංරචකයක් කියලා අපිට විග්‍රහ කරන්න අමාරුයි. හැබැයි ශක්තියින් කියන මේ පරිසර පද්ධතිය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. මේ ජීවි සංරචක ඇතුලේ වගේම මේ අජීවී සංරචක ඇතුලේ මේ ශක්තියින් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම ජීවි සංරචක පැත්තට ගත්තොත් එහෙම ඔන්න ශාක සහ සතුන්. අපි අර ග්‍රාස්ලන්ඩ් එකේ දැක්කනේ ශාක සහ සතුන්. එතකොට මේක දකින්න පුළුවන් හොඳම තැන තමයි ආහාර දාමයක් කියලා කියන්නේ. ආහාර දාමයක් කියලා කියන්නේ ඒකේ ඉන්න ප්‍රාථමික නිෂ්පාදකයෙක්. කියන්නේ ආ තමයි කෑම හදන්නේ. ඊපස්සේ එයා මත යැපෙන තවත් ජීවීන් ඉන්නවා. සමහර වෙලාවට පුංචි සත්තු වෙන්න පුළුවන්, ලොකු සත්තු වෙන්න පුළුවන්. ඒ වගේම එයාලව ගොදුරු කරගන්න විලෝපිකයෙකුත් අනිවාර්යෙන් මේකේ උඩ ඉන්නවා. එතකොට මේ ආහාර දාම ගොඩක් එකතු වෙලා හැදෙනවා ආහාර ජාලයක්. ඔයාලා අහලා තියෙනවා. එතකොට දැන් ඔන්න අපි පරිසර පද්ධති ගැන හොඳටම දන්නවා. පොතේ තියෙන දේවල් හරිද කියලා බලන්න. දැන් මේක ඔන්න ඔයාලා එළිය තමයි දැන් ඉන්නේ. ඒක හොඳට මම දැන් එළියේ ඉන්නවා කියලා හිතා ගන්න. එතකොට ඔන්න දැන් පරිසර පද්ධතියක තියෙන දේවල් දන්නවා. ජීවි සහ අජීවි දේවල්. ඕවා තමයි තියෙන්නේ. මේ අය අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා. මේක හොඳටම බලන්න පුළුවන් තැන තමයි ආහාර දාමය. ආහාර දාමය තමයි හොඳටම බලන්න පුළුවන් වෙන්නේ මේ අය අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා නේද කියන එක. ඒ වගේම අපි ශාකයක් ගත්තොත් ශාකය ඇතුළේ සිද්ධ වෙන විවිධ ජීව රසායනික ක්‍රියාවලිය තියෙනවා. අන්න ඒවත් එක්කත් මේ පරිසර පද්ධති වල තියෙන මේ විවිධ අජීවී සංරචක එකකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා කියන එක ඔයාලට තේරෙන්න පටන් ගන්නවා. හොඳයි. දැන් ඔන්න දැන් පරිසර පද්ධතියක් ඇතුලේ අපි ඉන්නේ. අපි හිතමුකෝ මේ දැන් මම ආපහු වෙන්නම් මේ පරිසර පද්ධති ගැන කතා කරන්න කලින් අපි සංරක්ෂණය ගැන කතා කරන්න කලින් අපි දැන් දෙයක් ආරක්ෂා කරගන්න අපි ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. සමා වෙන්න ඕනේ මගේ වටේ ශබ්ද ටිකක් ඇහෙනවා. මේ මාව ඇහෙනව ඇති නේද? දැන් මාව ඇහෙනව ඇති කියලා හිතනවා. එතකොට දැන් අපි පරිසර පද්ධතියක් ගත්තොත් එහෙම පරිසර පද්ධතිය ඇතුලේ අපිට සංරක්ෂණය කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම සංරක්ෂණය කළ යුත්තේ මොනවද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. අපිට දෙයක් සංරක්ෂණය කරන්න ඒ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. එතකොට මේ සංරක්ෂණය ගැන කතා කරද්දී අපි සත්තු ගැන කතා කරනවා, ශාක ගැන කතා කරනවා. මේ අය ඉන්න තැනක් තියෙනවා. නේද? අපි ඒකට කියනවා වාසස්ථාන කියලා. වාසස්ථාන කියලා කියන්නේ හැබිටැට් එකක්. හැබිටැට් එකක් කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් ඒකට කියනවා සිංහලෙන් අපි වාසස්ථානයක් කියලා. ඒ වගේම හැබිටැට් එකක් සහ මයික්‍රෝ හැබිටැට් එකක් කියලා තව වචනයක් තියෙනවා. අපි මේකට සිංහලෙන් කියන්නේ වාසස්ථානය සහ ක්ෂුද්‍ර වාසස්ථාන කියලා. එතකොට අපි වාසස්ථානයක් කියලා කියන්නේ කවුරු හරි ජීවියෙක්. ශාකයක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්. තමන්ගේ පැවැත්ම සඳහා එයා භාවිතා කරන වපසරිය, පරිසරය ඇතුලේ භාවිතා කරන වපසරිය තමයි මේ වාසස්ථානයක් කියලා කියන්නේ. ඒක විශාල ප්‍රදේශයක් වෙන්න පුළුවන්. හොඳද? එතකොට ඒ වගේම එයා ඒ පරිසර පද්ධතියේ තියෙන වාසස්ථානයෙන් යාට අවශ්‍ය කරන ආහාර සහ නවාතැන් ආදී සපයා ගන්නවා. දැන් මේ ලොකු වාසස්ථානයේ කියන ලොකු ප්‍රදේශයේ පුංචි තැන් තියෙන්න පුළුවන් මේ එකකට එකක් වෙනස් ලක්ෂණ තියෙන. මයික්‍රෝ හැබිටැට් කියලා අපි ඒවට කියනවා. අපි තවත් පැහැදිලි කරගන්න අපි මෙන්න මේ වගේ තැනකට යමු. මේ තියෙන්නේ සිංහරාජ වනාන්තරයේ 12 පහරක්. හරිද? දැන් මේ 12 පහරකට ගියාම දැන් අපි යන්නේ පරිසර පද්ධතිය. ඔන්න මොකද්ද පරිසර පද්ධතිය? වැසි වනාන්තරය කියන පරිසර පද්ධතිය. ඊට පස්සේ සිංහරාජ වනාන්තරය ඇතුළට යනවා. වැසි වනාන්තරය කියන පරිසර පද්ධතිය ඇතුළට යනවා. ඊට පස්සේ මේ 12 පහර කියන හරි. මේ 12 පහර කියන හැබිටැට් එක. එහෙම නැත්නම් වාසස්ථානයේ ළඟට අපි යනවා. මෙතෙන්ට ගියාම අපිට ගොඩාක් ශාක විශේෂ, සත්ත්ව විශේෂ බලන්න පුළුවන්. දැන් මේක තමයි වාසස්ථානය. ඔයාලා දකින්න වාසස්ථානය තමයි 12 පහර කියන්නේ. 12 පහර ගාවට ගිහිල්ලා මේ ගලක් ගාවට ගියොත් එහෙම ගලක් අස්සේ ඉන්න ඔයාලට බලන්න පුළුවන් වෙයි ක්‍රැබ්ස්ලා. ඒ කියන්නේ ක්‍රැබ්ස්ලා කියලා කියන්නේ කකුට්ටු. කකුලෝ කියලා කියන්නේ ෆ්‍රෙෂ් වෝටර් ක්‍රැබ්ස්ලා ඉන්න පුළුවන් මේ 12 පහර ආශ්‍රිතව. ඒකට එයා ඉන්න වාසස්ථානයට අපි කියන ක්ෂුද්‍ර වාසස්ථානයක් කියලා. ඒ වගේම තව මේ 12 පහරත් එක්ක ඔයාලට දකින්න පුළුවන් මේ පාසි බැඳිලා තියෙන ගල් විශේෂ තියෙනවා. අන්න ඒකත් මයික්‍රෝ හැබිටැට් එකක්
අපි කියනවා ක්ෂුද්‍ර වාසස්ථානයක් කියලා. මේ මයික්‍රෝ හැබිටට් එකේ සමහර විට චූටි කෘමීන් විශේෂ ඉන්න පුළුවන්, පණුවන් විශේෂ ඉන්න පුළුවන්, සමහරවිට ගොළු බෙල්ලන් විශේෂ ඇලිලා ඉන්න පුළුවන්. මේක තමයි මේ ක්ෂුද්‍ර වාසස්ථානය කියලා කියන්නේ. ඊට පස්සේ දැන් උදොල පහරෙන් ඉගොඩ වෙලා අපි කැලේට යනකොට චුට්ටක් ළඟට වෙන්න තියෙනවා දිරාගිය කොටයක්. එතකොට ඒ කොටේ මොනවද තියෙන්නේ? පාසි විශේෂ ආපහු තියෙනවා. ඊට පස්සේ බිම්මල් විශේෂ වැවෙනවා ඒකේ. ඔන්න මේක දැන් අපි දකින වාසස්ථානය කියන ඉතා විශාල ප්‍රදේශයක පුංචි පුංචි ශුද්‍ර වාසස්ථාන ගොඩක් තියෙන්න පුළුවන්. දැන් තේරුණා නේද මේකේ වෙනස? දැන් අපි කොච්චර දේවල් දැනගෙන ඉන්නවද? අපි බයෝඩයිවර්සිටි කියන ජෛව විවිධත්වය කියන වචනේ විතරක් දැනගෙන ඉඳලා හරියනවද? මොකද අපි මේ වාසස්ථානයට ගියාම මේ දොළපහර කියන වාසස්ථානයට ගියාම මේක සංරක්ෂණය කරන්න තමයි යන්නේ. මේක සංරක්ෂණය කරන්න ගිහිල්ලා අපි කරන්න සරලම දෙයක් තමයි හිතන්නකො මේක වටේ තියෙනවා කොළ කෑලි දාලා බෝතල් දාලා වීදුරු දාලා ගිහිල්ලා අපිට ඒක කැහිදෙන්න පුළුවන් නේද? ඒක කැහිදෙනවට අමතරව ඒක තමයි අපිට කරන්න පුළුවන් සරලම දෙයක් මම කිව්වේ මේක. අපි කරන මූලික දෙයක් මේ කිව්වේ. හැබැයි අපි තවත් ඉස්සරහට ගියොත් අපි මේ ජීවි විශේෂ සංරක්ෂණයට ගියොත් එහෙම හිතන්නකො කවුරු හරි ගේනවා ව්‍යාපෘතියක් මේක දැන් ලස්සනට හදන්න ඕනේ මෙතන කවුරු හරි ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ කියලා අපි ඔන්න මේ ගල් ටිකක් අයින් කරලා දානවා පඩියක් හදන්න හදනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඒ ගැන අපි හිතන්න ඕනේ. දැන් මේ ගල් ටික අයින් කිරීමෙන් මෙතන ඉන්න විවිධ ජීවීන්ගේ හැමෝගෙම නෙමෙයි. ගලක් අයින් කිරීම නිසා ජීවි විශේෂ සෑහෙන ප්‍රමාණයකට හානියක් වෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ. අපි පරිසර පද්ධතියකට අත තියන්න කලින් අපි වාසස්ථානයකට අත තියන්න කලින් අපි ඒ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම නැතුව එතෙන්ට ගිහලා අපිට එක සංරක්ෂණය කරනවා කියලා කියන්න බෑ. ඒ නිසා තමයි මේ වචන ගැන ප්‍රායෝගිකව දැනගන්න බයෝඩයිවර්සිටි ගැන කතා කරා, පරිසර පද්ධති ගැන කතා කරා. දැන් අපි වාසස්ථාන ගැන කතා කරමු. පරිසර පද්ධතියක් ඇතුලේ තියෙන. ඒ වගේම වාසස්ථානයේ ඇතුලේ තියෙන ශුද්‍ර වාසස්ථාන ගැනත් අපි දැන් කතා කරා. හොඳයි. දැන් අපි ඉන්නේ පරිසරයේ ඇතුලේ. ඔයාලට මේක ෆීල් වෙනවා ඇති මං හිතන්නේ. පරිසරයට ගියාම අපිට විවිධ අපි දැන් කිව්වා අන්තර්ක්‍රියා සම්බන්ධතා තියෙනවා මේ පරිසර පද්ධතිය ඇතුලේ කියලා. මීමැස්සෝ ඉන්නවා. ඒ කට්ටිය මොකද කරන්නේ? මේ ඉන්නේ මීමැස්සා මෙතන මම මේ කතන්දර ටිකක් කියන්න හදන්නේ. මෙතන ඉන්න මීමැස්සා මොකද කරන්නේ? මේ පොලන් කලෙක්ට් එකකින්. ඔයාලා මීමැස්සි ජනපදයක් ගැන බැලුවොත් එහෙම ඒකේ ඉන්නවා වර්කර් බීස්ලා කියලා. ඒ කියන්නේ වැඩ කරන කට්ටිය. රැජිනක් ඉන්නවා. ඒ වගේම වැඩ කරන අයත් ඉන්නවා. වැඩ කරන කට්ටියගෙන් කොටසක් පොලන් අරන් යනවා. ඒ කියන්නේ පරාග ගෙනියනවා. සමහරු ගෙනියනවා මල් පැණි ගෙනියනවා. ඒ කට්ටියට අපි කියනවා නෙක්ටර් කලෙක්ටර්ස්ලා කියලා. දැන් මේ කට්ටිය ඒ කට්ටිය බෙදාගෙන ඉන්නේ. අපි මේක කරන්නේ ඔයගොල්ලෝ ඔය කට්ටිය මේක කරන්නේ. දැන් ඇයි මේ බෙදාගෙන ඉන්නේ? ශක්තිය ඉතුරු කරගන්න නේද? එනර්ජි එක කන්සර්ව් කරගන්න. මේ සෝබාධමේ හැටි තමයි. ඒ වගේම කොහොමද මේ ගෙඩි හැදෙන්නේ? ඵලයක් හැදෙන්නේ කොහොමද? ඒ වගේම ඵලයක් හැදිලා ඒක ඵලය ගෙනහිල්ලා දාන්නේ කවුද කොහාට හරි? කුරුල්ලෙක් වෙන්න පුළුවන්, වෙන සතෙක් වෙන්න පුළුවන්. ඒක ගිහිල්ලා පැලවෙන්නේ කොහොමද? ඒක ගිහිල්ලා පැලවෙන්නේ පසේ. ඒ වගේම තව ගස් අතරට අපි ආයෙ ඇවිදගෙන ගියොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මේ වගේ පුංචි පාසි විශේෂ, ඒ වගේම ලයිකන විශේෂ මේ ගස් කඳන් වල තිබෙනවා. ලයිකන කියලා කියන්නේ මොනවද? ලයිකන් එකක් කියලා කියන්නේ නීර හරි ඇල්ගී එකක්. ඇල්ගී එකක් කියලා අහලා තියෙනවා. මේ ඇල්ගී කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් ඇත්තටම මේ ඔර්ගනිසම් එකක්. ඇල්ගී කියලා කියන්නේ අපි ඒවා අයිති වෙන්නේ ශාක කාණ්ඩයට. එතකොට එතන ඇල්ගී එකක් සහ දිලීරයක් එකට එකතු වෙලා කතා වෙලා අපි දෙන්න එක එකට උදව් කරගමු කියලා තමයි මේ ලයිකන් එක හැදෙන්නේ ගහ පොත්තක. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් සිංහරාජ වනාන්තරයට වගේ ගියොත් එහෙම ගොඩක් වෙලාවට ලයිකන්ස් බලන්න පුළුවන්. සුදු පාටට කුරු කොළ පාටට කුරු ඒවා තමයි තියෙන්නේ. හරිම අඩුයි ඔය තද පාට. තැඹිලි පාට ඊට පස්සේ ඔය තියෙන්නේ ටිකක් තද රතු පාට වගේ ලයිකන් ඒවා ටිකක් අඩුයි. හොඳට සූර්යාලෝකයේ වැඩෙන මේ හොඳට වැටෙන තැන්වල ඔන්න පාට වෙනස් වෙන්න පුළුවන්. ඒකත් වෙනස් වෙනවා අර ඇල්ගී එකේ තියෙන වර්ණ කියනවා. ඊට පස්සේ තව ටිකක් ඇතුළට යනකොට අපි කතා කරන්නේ බිම්මල් ගැන. ඒ වගේම දැන් මේ මම කතා කරන්නේ කතන්දර ගැන. අපි පරිසර පද්ධතිය වල දකින්න දේවල් ගැන. ඒ වගේම වලාකුළු හැදෙන විදිය ඔන්න ඔය දේවල් ගැන කල්පනා කරන්න. පොතේ තියෙන දේවල් වලට වඩා ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ පරිසර පද්ධතියකට ගිහිල්ලා ඒකේ තියෙන ක්‍රියාකාරීත්වය දකිද්දී ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න යන කොහොමද? අපි මේ ක්‍රියාකාරීත්වය නොදැන ඒකට පිළියම් හොයන්න බෑ. ඒ නිසා තමයි මම මේ දේවල් ගැන කතා කරේ. හරි. අපි දැන් තර්ජන ගැන කතා කළා. ජෛව විවිධත්වය කියන තර්ජන ගැන කතා කරා. මෙතන මම දාලා තියෙනවා වාසස්ථාන නැතිවීම, කැබලි සහ හායනය කියලා. මේක තුනක්. වාසස්ථානයක් නැති වෙනවා කියලා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම හිතන්න අපි
අපේ ගෙදර තියෙනවා පොඩි වතුර වලක්. අපි ওই වතුර වල පස් දාලා පුරවනවා. එතකොට මොකද වෙන්නේ? ඒකේ හිටිය ගෙම්බන් විශේෂ ඉන්න පුළුවන්. ඒ වගේම මේ කට්ටිය ඉස්ගෙඩියන් විශේෂ ඉන්න පුළුවන් නේද? ඒ වගේම සමහර වෙලාවට ඒ වතුර වල ආශ්‍රිතව ගැවසිනවා වෙන්න පුළුවන්. බත් කූරු විශේෂ නේද? අන්න ඒ වගේ කට්ටියට මේ වාසස්ථානය නැති වෙලා යනවා. ඒක තමයි නැති වෙනවා කියලා කියන්නේ. සම්පූර්ණයෙන් මේක අයින් කළා දානවා කියන තැන. මෙහෙම දෙයක් හිතන්න. අපි වනාන්තරයක් මැදින් පාරක් කපනවා. එතකොට මොකද වෙන්නේ? මේක කැබලි වෙනවා. එතකොට මේක හරහා දැන් පාර හරහා තමයි යන්න වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? සමහර වෙලාවට අපි තාර පාරක් නම් ඒක වාහන යන පාරක් නම් මොකද වෙන්නේ? අපි කියනවා ෆ්‍රැග්මන්ටේෂන් එක. මේක හැබිටට් ෆ්‍රැග්මන්ටේෂන් කියලා. මේක කැබලි වුණා කියලා කියන්නේ මේක හරහා යන්න ඉන්න හඳුන් දිවියෝ වෙන්න පුළුවන්. විවිධ වන බලලුන් විශේෂ, පුංචි මීයන් විශේෂ මේ කට්ටියට මේක යන්න බෑ. ඒ වගේ තමයි වඳුරු ඉන්නවා. වැසි වනාන්තර වඳුරු විශේෂ ඉන්නවා. ඒ කට්ටියට මේ පාර හරහා මාරු වෙන්න බෑ. අපි කියනවා කොරිඩෝ එක නැති වෙලා ගිහිල්ලා නේද? එයාලට අපි කියනවා ඒ කට්ටියට තිබ්බ වන මං පෙත නැති කරලා දාලා. ඒ වගේම තමයි කැබලි වීම හායනය කියලා කියන්නේ මොකද්ද? මොනවා හරි හේතුවක් නිසා කුණු දාලා හරි මොනවා හරි දෙයක් නිසා මේකේ තියෙන తත්වය බාල වීම. ඒ කියන්නේ අපි ගිහිල්ලා ඔන්න දැන් මුතුරාජ වෙල කුණු ගොඩක් ගහන්නේ නේද? අන්න ඒ වගේ මුතුරාජ වෙල කියන්නේ හොඳ තෙත් බිමක් ඒ දවස්වල ගොඩාක් කුරුළු විශේෂයෙන්ම හිටපු තෙත් බිමක්. හැබැයි දැන් එන්න මේක ජෛව විවිධත්ව හායනයට ලක් වෙනවා. මොකද අර කුණු පටවන නිසා. ඔන්න ඔය තුනේ වෙනස හඳුනා ගන්න හොඳට. ඒ වගේම තමයි පරිසර දූෂණය. පරිසර දූෂණය කියපුවාම පස ජලයේ වාතය. පරිසර පද්ධතියකට අපි ආපහු ආවා. පස ජලයේ වාතය දූෂණය කියනවා. පස දූෂණය වෙන්න පුළුවන් විවිධ දේවල් වලින්. අපි කුණු දාන කුණු වෙන්න පුළුවන්. ඒ වගේම අපි දාන රසායනික ද්‍රව්‍ය නිසා වෙන්න පුළුවන්. ගොඩාක් කට්ටිය කතා කරනවා නේද මේ දවස්වල. කුඹුරට දාන පොහොර සම්බන්ධව කතා කරනවා. ඒ වගේ තියෙන බැරලෝහ ගැන කතා කරනවා. ඇයි මේවා කතා කරන්නේ අපිට ජීවත් වෙන්න තමයි අපි මේ ඔක්කොම විසඳුම් හොයාගෙන තියෙන්නේ. අපි සත්තු ගැනවත් පරිසරය ගැනවත් හිතලා නැහැ. ඉස්සර මුතුන් මිත්තෝ එහෙම නෙමෙයි ජීවත් වෙන්නේ. එතකොට ජලයට වැටෙන්නේ මොනවද? ජලයට වැටෙනවා ඊළඟට කෘමිනාශක, වල්නාශක ඔය වගේ දේවල්. ඊට පස්සේ වාතය දූෂණය වෙන්න ගොඩක් වෙලාවට කර්මාන්ත ශාලා වලින් පිට වෙන විසඳුම් වගේ දේවල්. ඊළඟට මම කියනවා අධි පරිභෝජනය කියන එක. ප්‍රමාණය ඉක්මවා භාවිතා කරන එක. දැන් ගස් කපන එක සීමාවක් නැහැ. නේද? ඒ කියන්නේ ගහක් වැවෙන්න අවුරුදු ගාණක් යනවා. අපි වනස්පතියෝ කියන්නේ ඒකනේ. සිංහරාජයට ගිහිල්ලා බලන්න කොච්චර වනස්පතීන් තියෙනවද කියලා. අවුරුදු සෑහෙන ගාණක් පරණයි ඒ අය. අපි වගේම තමයි හුස්ම ගන්නවා යා. එතකොට අපි දැන් මේ අධි පරිභෝජනය කියන එක කතා කරන්නේ අපේ පරිභෝජනයේට අපේ සීමාවක් නැහැ. අපේ තියෙන අවශ්‍යතාවය ඊටම විශාලයි. එතකොට අපි ඒව පරිභෝජනය කරන්න අපි ගස් විතරක් නෙමෙයි කපන්නේ. අපි භූමිය පරිභෝජනය කරනවා. භූමිය ඊටම විශාල වශයෙන් අපි පරිභෝජනය කරනවා අපේ අවශ්‍යතාවලට. අපි මොකද කරන්නේ? වාසස්ථානය එතනින් සම්පූර්ණයෙන් අයින් කරලා දානවා. එහෙම නැත්නම් අපි ඒක කැබලි කරලා දානවා. මේ වගේ දේවල් නිසා දිපරිභෝජනය කියලා කියන්නේ මේක යම් කිසි ස්වභාවික සම්පතක් නැවත උච්චනනය වීමට යන කාලයට වඩා ඊටාම ශීඝ්‍රයෙන් අපි ඒක පරිභෝජනය කරනවා නම් අරක හායනයට ලක් වෙනවා. ඒක විනාශ වීමට ලක් වෙනවා. ඒ වගේම තමයි දේශගුණික විපර්යාස. දේශගුණික විපර්යාස කියලා කියන්නේ මුළු ලෝකෙටම බලපාන දෙයක්. අපි කරන දේවල් නිසා අපි ගස් කොළන් කැපුවාම ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් වායු ගෝලයට මුදා හැරියාම විවිධ ක්‍රියාකාරකම් නිසා දේශගුණික විපර්යාස ඇති වෙන්න පුළුවන්. ඒවත් ඉතා විශාල විදිහට බලපානවා මේ ජෛව විවිධත්වය තර්ජනය වීම සඳහා. මේ ඔක්කොම අපි කතා කරේ මිනිස්සු කරන දේවල්. ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා සබාදහමෙන්ම දෙන දේවල්. ඇත්තටම පුතා රදවලා කියන්න ඕනේ මිනිස්සු මේ දේවල් කරන්න සබාදහමෙන් අපට විපත් ගේනවාමයි. මොකද සබාදහම කරන්නේ තමුන්ගේ සිස්ටම් එක යාමනය කර, තමුන්ගේ සිස්ටම් එක බැලන්ස් කරගන්න එක. ඉතින් අනවශ්‍ය කට්ටිය වයින් කරන්න ඕනේ නේද? ඒක තමයි මේ කරන්නේ. දැන් කොවිඩ් වසංගතයක් ආවා. තව ජල ගැලීම් වෙනවා. ඊට පස්සේ මොනවද කියන්නේ මේ ලැබුගිනි නේද? සුනාමි ඔය තමයි ස්වාභාවික විපත්. ඇයි මේ මහා සබාදහමත් කම්පා වෙනවා මිනිස්සු කරන දේවල් වලට. ඉතින් අපිට ඒක ගැන හරිම දුකයි. එතකොට ස්වාභාවික විපත් වලිනුත් මේ ජෛව විවිධත්වය හායන වෙන්න පුළුවන්. මම පින්තූර කීපයක් පෙන්නන්නම්. ඒ වගේම ආක්‍රමණශීලී විශේෂ ගැන කතා කරා කලින්. ආක්‍රමණශීලී විශේෂ මොකද කරන්නේ? එයාලගේ ව්‍යාප්තිය ඊටාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. අපේ දේශීය විශේෂ වලට ඉඩක් දෙන්නේ නැතුව ඒ කට්ටිය අපේ ඉන්න කට්ටියත් එක්ක ෆයිට් කරනවා. ඒ කට්ටිය තරඟ කරනවා. ආහාර වලට වෙන්න පුළුවන්, වාසස්ථාන වලට වෙන්න පුළුවන් මේ කට්ටිය තරඟ කරනවා. එතකොට අපේ කට්ටියට හයියක් නැහැ. මොකද මේ ආක්‍රමණශීලී විශේෂ ගොඩක්ම ශක්තිමත්. එයාලට පුළුවන් ඉක්මනින්ම අර පරිසර පද්ධතිය ආක්‍රමණය කරන්න.
එතකොට ඒවත් ස්වාභාවික කාරණා විදිහට කියන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ සමහර ක්‍රියාකාරකම් නිසා. ඔන්න ඔයාලගේ ගෙදර ටැංක් ක්ලීනර් කෙනෙක් ඉන්නවා. හරිද? ගෙදර මාළු ටැංකියක් තියෙනවද? අනිවාර්යෙන් ටැංක් ක්ලීනර් කෙනෙක් ඉන්නවා. ටැංක් ක්ලීනර්ස් දෙන්නෙක් හිටියා. ඔන්න ඊට පස්සේ පැටව දැම්ම. ඔන්න වැඩි වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ගිහිල්ලා ළඟම තියෙන වතුර වලකට හරි එහෙම නැත්නම් ඇලකට හරි ඔන්න ගිනනලා අතාරලා දානවා. නේද? ඒක තමයි කරන්නේ. ඔන්න ඉබ්බෝ රතුකන් ඉබ්බෝ ඉන්නවනේ අන්නේ කට්ටියවත් බෝ වුණාට පස්සේ හොරෙන්ම ගිහිල්ලා අතහැරලා දානවා. ඇත්තටම සමහරු දන්නේ නැහැ මේකේ තියෙන බරපතලකම. සමහර වෙලාවට ඔයාලා ඒ අයව ගිහිල්ලා දාන්නේ අපේ ලංකාවේ ආවේනික විශේෂ මාළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උභයජීවීන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කට්ටිය වාසය කරන ඔලපාරකට වෙන්න පුළුවන්. ටැංක් ක්ලීනර් මොකද කියලා කරන්නේ? අර අපේ ගෙදර ටැංකිය සුද්ධ කරා වගේම අර දොළ පහරේ තියෙන පහළ තියෙන සම්පූර්ණ ගල් තට්ටුව එයා සුද්ධ කරනවා. එයා ඒව තමයි කන්නේ. එතකොට අපේ මාළු තැම්පත් කරපු බිත්තරත් මෙයා ආහාරයට ගන්නවා. අපේ මාළු කැටවුණොත් සමහරලාට මෙයා සමහර මාළු ඉන්නවා මේ ආක්‍රමණශීලී මාළු මේ මත්ස්‍ය විශේෂ අපේ මාළු පැටවුන ආහාරයට ගන්නවා. සතුන් විතරක් නෙමෙයි ශාක විශේෂයක් තියෙනවා. අපේ ශාක උත්ක්‍රමණය කරමින් වර්ධනය වෙනවා. මේවා තමයි ජෛව විවිධත්වයට තියෙන ප්‍රධානම තර්ජන වෙන්නේ. තව හොයලා බලන්න. එළියට බහලා හොයලා බලන්න මොනවද මේ ජෛව විවිධත්වය හායනය වෙන්නේ නැති වෙලා යන තියෙන තර්ජන මොනවද කියන එක. දැන් මේ ලංකාවේ දැන් තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ වනාලි කියන එක. දැන් මේකට හේතුව මොකද්ද? අපි කරලා තියෙන්නේ එයාලා යන පාරවල් වල තමයි මිනිස්සු ගෙවල් හදන්නේ. ඇයි මේ කිසිම කලමනාකරණයක් නැතිකම නේද? කලමනාකරණයක් හරි. සිත්නි කෑ ගහනවා. මයික්‍රොෆෝන්ස් මියුට් කරගන්න වෙනවා. සිත්නි තමයි කෑ ගහන්නේ. හරි. හොස්ට පුළුවන් නම් මියුට් කරන්න. හරි. අපි වියලි කලාපයට ගියොත් එහෙම මේ කැලෑබද ප්‍රදේශවල මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු ගිහිල්ලා පදිංචි වෙලා තියෙනවා. මිනිස්සු ඉන්න ඕනේ කොහෙද? අලි ඉන්නේ කොහෙද කියලා කවුරුත් දන්නේ නැහැ. අලි ඉන්න ඕන කොහෙද කියන එක කවුරුත් මේ මිනිස්සුන්ට කියලාත් නැහැ නේද? ඒ නිසා ගිහිල්ලා මිනිස්සු තැන් වල හිතු තැන් වල පදිංචි වෙනවා. සමහරව පදිංචි කරවන නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ලොකු රණ්ඩු දෙගොල්ලම රණ්ඩු. දැන් අලියා එන්නේ ලේසියෙන් කන්න පුළුවන් දේ හොයාගෙන නේද? ඒක තමයි. ඒ වගේම එයාලගේ ගෙවල් ඇතුලේ අපි ගෙවල් හදන්න ගියාම ඒකත් ලොකු ප්‍රශ්නයක්. මේකට කියන්නේ මිස් මැනේජ්මන්ට්. නිසි කළමනාකරණයකින් තොරව මේ ප්‍රශ්නෙත් ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැක්ක නේද මේ ළඟදී අලි අගල් කපලා. දැන් ඒක තමයි ඒ වගේ ඒ කියන්නේ කෙටි කාලීන විසඳුම් තමයි දෙන්නේ. අගලක් කැපුවාම අලියට එන්න බෑ. හැබැයි අගල කපන්නේ අලිය ගම ඇතුලට දාගෙන. නේද? අලි වැට ගහන්නේ අලිය ගම ඇතුලට දාගෙන. ඕක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අලි වැට ගහන අය දන්නේ නැහැ අලියා කොහෙද ඉන්නේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා. මේ වගේ ප්‍රශ්න නිසා තමයි මේ ජෛව විවිධත්වය හායනය වෙන්න විනාශ වෙන්න ලොකු ප්‍රශ්න ඇති වෙන්න මූලිකම වෙලා තියෙන්නේ අපි නිසි කළමනාකරණයකින් තොරව මේ දේවල් කරන්න ගියාම. ඔයාලා ලොකු වුණාම මේ දේ කරන්න එපා. ඔයාලා මේ රටේ ඉන්න ඕනේ මේ රට බලා ගන්න ඕනේ. මොකද අපිට ලොකු අස්සන රටක් තියෙනවා ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු රටක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේකේ අපි ඉඳලා අපේ රට බලා ගන්න ඕනේ. ඉතින් ඔයාලා ලොකු වෙලාවත් නිවැරදි තීරණ ගන්න. ඒ වගේම තමයි තව උදාහරණයක් මම ඕස්ට්‍රේලියාවෙන් ගන්නම්. ඔයාලට මතක ඇති අපි කොරෝනා වසංගතයේ කාලේ මේක වුණේ. අපි ගෙවල් වල ඇතුලේ ඉද්දැද්දි ඕස්ට්‍රේලියාවේ ලොකු බුෂ් ෆයර් එකක් ගියා. ඒ කියන්නේ ලැව් ගින්නක් පැතිරුණා. මේක මාස ගාණක් තිබ්බා. මේකෙන් ඉතා විශාල ප්‍රමාණයක් මම හිතන්නේ මිලියන ගාණක් more than 1 billion කියන එක තමයි මේ රිපෝට්ස් වල තිබ්බේ. සෑහෙන සත්තු විශේෂ ප්‍රමාණයක් මේකේ විනාශ වුණා. මේ බුෂ් ෆයර් එක ඇනුවලි වෙන දෙයක් මේක. හැබැයි මේ ගිය අවුරුද්දේ මේක ඉතා විශාල ප්‍රමාණයෙන් පැතිරුණා. ඒකට මේ වගේ සංසිද්ධිත් බලපානවා ජෛව විවිධත්වය හායනය වෙන්න විනාශ වෙලා යන්න. සත්තුන්ගේ ගහණය අඩු වෙලා යන්න. හරි. දැන් මේ හැමදේම වෙන එකම පෘථුවිය. ජීවත් වෙන්න හුස්ම ගන්න තියෙන එකම තැන තමයි මේක. දැන් අපේ කාර්යභාරය මොකද්ද? අපිට යන්න වෙන තැනක් නැහැ. අපි අනිවාර්යෙන් මේක ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම අපි මේ පරිසර පද්ධති ඇතුලේ අපි කියන මිනිස් වර්ගයා කියන අය මේ හැමදේම ඇතුලේ අපි හැමෝටම එකට එකාට තියෙනවා වගකීමක්. අපි හැමෝම එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක අමතක කරන්න බෑ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. මොකද අපි ඉන්නේ මකුළු දැලක් ඇතුලේ. මකුළු දැලක එක පුරුකක් හරි අපි ගැලෙවුවොත් එහෙම අපි හැමෝටම මකුළු දැලෙන් වැටෙන්න වෙනවා. මකුළු දැල උලඟට වැනෙන්න ගන්නවා. මකුළු දැල
බැලන්ස් නැතුව යනවා නේද? ඒ නිසා අපි හැමෝම එකතු වෙන්න ඕනේ මේක ආරක්ෂා කරගන්න. ඒ සමතුලිතතාවය නැති වුණා. පරිසරය සහ පරිසරයේ ඉන්න සත්තු සහ ශාක අතර ක්‍රියාකාරීත්වයේ සමතුලිතතාවය අපේ තියෙන නොසැලකිලිමත් භාවය නිසා දැන් බලන්න මෙතන මේ කුණු දාලා තියෙනවා. ඒ වගේ දේවල් නිසා බිඳ වැටුනොත් එහෙම අපි මොකද කරන්න ඕනේ? දැනට බිඳ වැදිගෙන බිඳ වැටෙනවානේ. බිඳ වැටලා තියෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක ප්‍රතිස්ථාපනය කරනවා කියලා කියනවා. අපි ඒකට කියනවා රීස්ටෝර් කරනවා කියලා. රිස්ටෝරේෂන් කියන ප්‍රතිස්ථාපනය කරනවා. අපි ඒක සුව කරන්න ඕනේ. අපිට ඒක පරණ තිබ්බ තත්වෙට ගේන්න බෑ. හැබැයි ඒක අපි සුව කරන්න ඕනේ. හරි. සුව කරද්දී අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. සංරක්ෂණ ක්‍රමවේද අර අපි කතා කරේ ඉස්සෙල්ලා ස්ථානීය සංරක්ෂණය සහ විතන් සංරක්ෂණය කියලා. ස්ථානීය සංරක්ෂණය කියන්නේ එයාලා ඉන්න තැනම සංරක්ෂණය කරනවා. දැන් ඔයාලා අහලා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊට පස්සේ ඒ වගේම මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ කලාප නම් කරලා තියෙනවා. අපි ඒවට කියනවා ආරක්ෂිත කලාප කියලා. protected zones. ඒ කියන්නේ මේ සංරක්ෂිත වනාන්තර නම් කරලා තියෙනවා. ඒ වගේම අභය භූමි ඊට පස්සේ ජාතික වනෝද්‍යාන ඔන්න ඔය වගේ නීතිමය තත්වයකට යටත් කරලා තියෙනවා. මේ ස්ථානීය සංරක්ෂණය කියන එක උදාහරණයක් තමයි මේ සංරක්ෂිත කලාප බිහි කරලා තියෙනවා. එතනදී ඒ ඉන්න සත්තු එතනදිම තමයි සංරක්ෂණය කරන්නේ. එයාලට අවශ්‍ය කරන තත්ත්වවලට කාටවත් අත තියන්න දෙන්නේ නැහැ. මොකද එහෙම හියුමන් ඒ කියන්නේ මනුෂ්‍ය බලපෑමක් එතෙන්ට ආවොත් එහෙම ඒ අය විනාශ වෙලා යන්න පුළුවන්. ඒ අය වඳ වෙලා යන්න පුළුවන්. මොකද එයාලගේ ඉන්න කවුන්ට් එක. දැන් අපි පන්තියක ළමයි ගණන් කරොත් එහෙම පන්තියක ළමයි 50ක් විතර ඉන්නවා කියන්නකෝ. හරිද? එතකොට මේ අන්න ඒ වගේ තමයි දැන් සමහර සත්තුන්ගේ ගහණය කියලා කියන්නේ ඉන්න ප්‍රමාණය අපි ගණන් කරොත් එහෙම හරිම අඩුයි. එතකොට යාලට ප්‍රජනනය කරන්න තියෙන අවස්ථාව මගේ ඇරිලා ගිහිල්ලා තවත් වඳ වෙලා යනවා. අන්න ඒ වගේ සත්තුන්ව තමයි සංරක්ෂණය කරන්නේ. මෙන්න ස්ථානීය සංරක්ෂණය කියලා කියන්නේ ඊටාම වැදගත් දෙයක්. විතන් සංරක්ෂණය කියලා කියන්නේ අපි වෙන කොහාට හරි ගේනවා. දැන් එතන සංරක්ෂණය කරන්න බෑ. සමහරලාට එතන විනාශ වෙලා ගිහින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එයාලව ආරක්ෂා කරගන්න අපිට ආරක්ෂිත ස්ථානයකට ගේන්න වෙනවා. අන්න ඒක තමයි විතන් සංරක්ෂණය කියලා කියන්නේ. දැන් කස්බෑවුන් කියලා කට්ටිය නේද? කස්බෑ අභිජනන මධ්‍යස්ථාන ගැන කතා කරා. සමහර මත්ස්‍ය විශේෂයෙන් ඉන්නවා එක 12 පාරක විතරයි. එතකොට අපිට මොකද කරන්න වෙන්නේ? අපි මේ මත්ස්‍ය විශේෂ වල ගැහණු සත්තු පිළින සත්තු අල්ලගෙන ඇවිල්ලා ටැංකියක දාලා ඒ කට්ටියට ප්‍රජනනය වෙන්න දීලා පැටව බිහි වුණාට පස්සේ ගිහිල්ලා ආයේ අතෙන්ට මුදා හරින්න පුළුවන්. එතකොට එතනදී විතන් සංරක්ෂණය අවශ්‍ය වෙනවා. එයාලව බෝ කරගන්න. හැබැයි අපි ස්ථානීය සංරක්ෂණය වක්‍රව කරනවා. ඔන්න එතකොට මම දැක්ක chat එකේ අහලා තියෙනවා කවුරු හරි ස්ථානීය සංරක්ෂණය සහ විතන් සංරක්ෂණය දෙකේ වැදගත් එක මොකක්ද කියන මේක තීරණය වෙන්නේ ඒ සංරක්ෂණය කරන සත්ත්ව විශේෂය හරි ශාක විශේෂය හරි මත තමයි මේ දෙකේ මොකද්ද පාවිච්චි කරන්න කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම සංරක්ෂණ ක්‍රමවේද අපි විවිධ දේවල් භාවිත කරන සමහර වෙලාවට අපි හිතමු වැසි වනාන්තරයක් ආශ්‍රිතව එහෙම නැත්නම් වනාන්තරයක් ආශ්‍රිතව සංරක්ෂණ ක්‍රමවේද භාවිත කරනවා නම් ගස් කපලා තියනවා නම් මේ හරිය එලි පෙහෙලි වෙලා තියෙන අපිට ගස් ಜಾති හිටවන්න පුළුවන්. හැබැයි අපි හිටවන ගස් ಜಾති අපිට පුළුවන් මේ වියලි කලාපේ තියෙන ගහක් තෙත් කලාපේ ගිහිල්ලා හිටවන්න. තෙත් කලාපේ වැවෙන ගහක් වියලි කලාපේ ගිහිල්ලා හිටවන්න. එහෙම බෑ. අපිට දැනුම තියෙන්න ඕනේ මේ පළාතට සුදුසු ශාකය මොකක්ද කියලා. අන්න එහෙම තමයි සංරක්ෂණය කියලා කියන්නේ. ඒ වගේම අපිට සංරක්ෂණය පණිවිඩයක් විදිහට දෙන්න පුළුවන්. දැන් බලන්න මේ ගහක ගහලා තියෙනවා ඒ ගහේ නම එක ඇරිස්ටොලකියා කියලා කියන්නේ මේ ගහේ නම නෙමෙයි. අර ගහේ ගිහිල්ලා තියෙන වැලේ නම තමයි මේ ඇරිස්ටොලකියා කියලා කියන්නේ. අපි සිංහලෙන් මේ ඇරිස්ටොලකියා වලට කියන සප්සඳ කියලා. එතකොට සප්සඳ ශාකය වැලක් ඒක ඇත්තටම අහලා ඇති ඔයාලා මේක. එතකොට මෙන්න මේ වගේ නාම පුවරු වලින් අපිට කරන්න පුළුවන් මේක. ඒවා ගැන දැනුවත් කරගන්න පුළුවන්. සමාජය දැනුවත් කරලා. ඒ වගේම තමයි අපි මේ කරන වැඩේ දැන් අද වර්ක්ෂොප් එකක් කරනවා. අපිට ඒ තැනට අරන් ගිහිල්ලා සිංහරාජයේ කන්දිලිය වගේ තැනකට අරන් ගිහිල්ලා අපිට ප්‍රජාව දැනුවත් කරන්න පුළුවන්. අවල වගේ ළමයින්ව දැනුවත් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කරන්න පුළුවන්. දැන් මේ උඩ තියෙන්නේ පුංචි පැල තියෙනවා. මේ තියෙන්නේ මේ අපි කියනවා කඩුලාන විනාශ වෙලා ගිහිල්ලා තියෙන කඩුලාන පරිසර පද්ධතියක නැවත කඩුලාන ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට ආපහු අර මාළු ඇවිල්ලා බිත්තර දානවා. මාළු පැටව වගේම ඉස්ව ಜಾති ඒ වගේ කට්ටිය බිහි වෙන්න ඕනේ කරන පරිසරය තමයි මේකෙන් සපයන්නේ. මොකද කඩුලාන මුල් අතර තමයි මාළු ඇවිල්ලා බිත්තර දාන්නේ. කට්ටිය හැංගිලා ඉන්නේ කඩුලාන මුල් අතර. ගොඩාක් ජීවි විශේෂ මේ කඩුලානත් පරිසරයත් එක්ක ජීවත් වෙනවා.
ඒ වගේම තමයි අපි සුද්ධ කරන එක නේද? මේ එක එක දේවල් මේ සංරක්ෂණ ක්‍රමවේද අපිට භාවිතා කරන්න පුළුවන්. මේවා භාවිතා කරන්න ඕනේ අර අපි මුලින් ඉගෙන ගත්ත concepts ටික ඔළුවේ තියාගෙන. මොකද අපි කරන්නේ හරි දේ වෙන්න ඕනේ. අපිට නොගැලපෙන දෙයක් නොගැලපෙන තැනක කරන්න බෑ. හරි? ඒ වගේම ඔයාලට දැනුම ලබා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට මේ වගේ ශේෂ්ත්‍රයක් පොත් සත්තු ගැන ඉගෙන ගන්න. සත්තු ගැන ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ සංරක්ෂණය කරන්න නම් අපි සතා ගැන ඉගෙනගෙන ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කතා කරා කලින් දේශනෙත් කතා කරන්නේ සංරක්ෂණයට අදාළ සමුද තියෙනවා කියලා මේවා ගෝලීය වශයෙන් තමයි අපි හිතගෙන තියෙන්නේ. මුළු ලෝකෙම මේකට එකඟ වෙනවා. අපි එකඟ වෙනවා කියලා අපි අත්සන් කරනවා. දැන් උදාහරණයක් විදිහට රැම්සා කියන එක රැම්සා කියන නගරය ඉරානයේ රැම්සා නගරේ 1971 කට්ටිය එකතු වෙලා ඉරානෙට ගිහිල්ලා රැම්සා කියන සිටි එකේදී ඔන්න සම්මුතියකට හැමෝම අත්සන් කරනවා. ලංකාව මේකට අත්සන් කරන්න මට මතක විදිහට 1995 හෝ 90 වෙන්න ඕනේ. වගේ ගණන් වල. එතකොට දැන් මේ වගේ දේවල් වලට අපි කැමතියි කියලා අත්සන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ වගේ අපි මේක සංරක්ෂණය කරන්න බැඳිලා ඉන්නවා. අපේ ලංකාවේ තියෙන තෙත්බිම් ටික අපි සංරක්ෂණය කරනවා. අපි රම්සා සමුදයට කැමති කියන එක තමයි අපි මේක අත්සන් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට ඔයාලා මේවා කටපාඩම් කරගන්න වෙනවා විභාගෙට ලියන්න නම්. හැබැයි ඊට වඩා කටපාඩම් කරනවට වඩා පරිසරයට ගිහිල්ලා බැලුවොත් මේ දේවල් මොන දේවල් වලටද වැදගත් වෙන්නේ කියන එක. දැන් ඔයාලා තෙත්බිම් එක වැඩ කරනවා නම් රම්සා සම්මුතිය ගැන ඔයාලට දැනගන්න වෙනවා. ඒ වගේම තමයි ඒ කියන්නේ අපි හිතනවා අන්තර්ජාතික සත්ත්ව වෙළඳාම කියන එක ගැන කතා කරොත් එහෙනම් අන්න ඒකට අපිට අයිති ඕනේ වෙන්නේ CITES කියන එක. නේ Convention of International Trade in Endangered Species කියන එක. අන්තරායට ලක් වෙච්ච සත්තුම ආරක්ෂා කරගන්න මෙන්න මේක හරහා. එතකොට කවුරු හරි කෙනෙක් මේ ගැන රිසර්ච් කරනවා නම් තව හොයන්න කැමති නම් මේ CITES ගැන දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ මේ වගේ සම්මුති පනවලා තියෙන මිනිස්සුන්ට මේ දේවල් වලට උදව් කරන්න. ජෛව විවිධත්ව සංරක්ෂණයට උදව් කරන්නේ. ඒ වගේම තමයි අපිට කරන්න පුළුවන් තව ගොඩක් දේවල් තියෙනවා. රීසයික්ලින් කියන එක තව එක concept එකක් නේද? අපි පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය අඩු කරන එක. අපිට ඒක අපිට හිතලම කරන්න පුළුවන්. ඒක තමයි සැබෑම අපි පරිසරයට ආදරය කියලා කියන්නේ. ඒක තමයි අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රතික්ෂේප කරන්න නෑ මට පොලිතින් එපා කියන එක නේද? අන්න ඒ වගේ දේවල් එළියට දාන සමහර විට කොම්පෝස්ට් හදන්න පාවිච්චි කරන්න පුළුවන් කුස්සියෙන් එළියට දාන දේ. අන්න ඒ වගේ හැඟීම තියෙන්න ඕනේ අපි මේක ආරක්ෂා කරනවා කියන එක. හොඳයි. අන්තිමට මම කියන්න කැමති මේ සංරක්ෂණ ක්‍රමවේදවලට එකතු වෙන අලුත්ම දේවල් තමයි ඔයාලා අහලා ඇති ජෛව විවිධත්ව දින කියලා කියනවා. මැයි 22 තමයි ලෝක ජෛව විවිධත්ව දිනය කියලා කියන්නේ. ඒ වගේම වෙට්ලන්ඩ් ඩේ එක කියලා කියන්නේ පෙබරවාරි 2 වෙනිදාට යෙදලා තියෙන. මේ වගේ දින සම්මුති කරගෙන. ඒකට මුළු ලෝකෙම මේක සමරනවා. මුළු ලෝකෙම මේක දැනගන්නවා. මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඔයාලා බලලා තියෙනවද ඩේවිඩ් ඇටන්බරෝගේ ෆිල්ම්ස්? Planet Earth කියලා තියෙනවා. ඊට පස්සේ Blue Planet කියලා තියෙනවා. ඒ වගේ ලස්සන ડોකියුමෙන්ටරිස් මිනිස්සුන්ට බලන්න පුළුවන් ලස්සන දේවල්. අපිට යන්න බැහැනේ මරියානා අගාධයට ගිහිල්ලා එතන බලන්න. හැබැයි අපිට මේ වගේ ડોකියුමෙන්ටරි එකකින් පුළුවන් අන්න ඒක ගැන දැනගන්න. අන්න ඒවා තමයි මේ සංරක්ෂණය සඳහා පාවිච්චි කරන ක්‍රමවේද. ඔයාලා චිත්‍රයක් අඳොත් අපිට ඒකින් බයිද පණිවිඩයක් දෙන්න. අන්න ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. පෝස්ටර් එකක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් කවියක් වෙන්න පුළුවන්, වචනාවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම සමහර ඉතා ප්‍රසිද්ධ සංගරා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් National Geography එකෙන් අවුට් කරන සංගරා එකක් තියෙනවා. Nat Geo එක. ඒ වගේම පොඩි දරුවන්ටත් ඒක කරනවා. ඒ වගේම ඔයාලා අහලා ඇති සංරක්ෂණය ගැන සර් ඩේවිඩ් ඇටන්බරෝ වගේම ඩයනා ෆොසි කියලා තව කෙනෙක් හිටියා ගොරිල්ලාස්ලා සංරක්ෂණය කරපු. එයා උගන්ඩාවල ගොරිල්ලාස්ලා සංරක්ෂණය කරගන්න ගිහිල්ලා ඇත්තටම පෝචර්ස්ලා ඒ කියන්නේ ගොරිල්ලාස්ලව දඩයම් කරන්න යන. දඩයම් කරුවන් අතින් ඩයනා ෆොසි මැරෙනවා. එයාට වෙඩි තියෙනවා. ඉතින් ඒ වගේ ජීවිතේ පූජා කරපු මිනිස්සු ඉන්න ලෝක ඉතිහාසයේ මේ සංරක්ෂණය වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා වගේ කෙනෙක් ඉන්නවා. මේ ඉන්න තන්බර්ග්, ග්‍රේටා තන්බර්ග් කියන පරිසර ක්‍රියාකාරිණී එයා ඊටම කුඩා වයසේ ඉන්නේ. ආ මුළු ලෝකේ පුරාම යනවා මේ සංරක්ෂණ පණිවිඩය අරගෙන. එයා කියනවා මට සාධාරණයක් කරනවද කියන්න මගේ වැඩිහිටියෝ කියන දේ නෙවෙයි කරන්නේ. පරිසරය ආරක්ෂා කරනවා කිව්වට ඒ දේ නෙවෙයි කරන්නේ කියලා මෙයා තරුණ අය ඔයාලා වගේ කුඩා දරුවෝ එකතු කරනවා ඒ ගැන කතා කරනවා. ඉතින් ඔයාලටත් ඒක කරන්න පුළුවන්. අපි ඒක කරනකොට අපි ගොඩක් ඇග්‍රෙසිව් වෙන්න හොඳ නෑ නේද? අපි රණ්ඩු කරන්න යන්න හොඳ නෑ. අපි හරි විදිහට දැනුම අරගෙන මේ දේ කරන්න ඕනේ. ඉතින් මම කතා කරේ ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන සංරක්ෂණය වෙන්නේ. හොඳයි එහෙනම් මම අවසානයේට ප්‍රසන්ටේෂන් එක අවසන් කරන්න කැමතියි. මෙන්න මේ වැකියෙන් මම මේක ගොඩාක් ආදරය කරන වැකියක් රතු ඉන්දියානු නායක සියටල් බලහලා ඇති. රතු ඉන්දියානුවන්ගේ නිජ භූමිය මිලදී ගන්න එනවා
ඇමරිකාවේ ජනාධිපති. එතකොට මේ රතු ඉන්දියානු නායක සියටල් කියනවා ගංගාදියේ ගලා බස්න රුධිරය හුදු ජලයම නොව අපගේ දියදහර හුදු ජලයම නොව අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරය. සුගන්ධවත් පුෂ්පය අපගේ සොයුරියෝය. පිනිමුවා අශ්වයා රාජාලියා අපේ සොයුරෝ වෙති. අපි මිහිතලයේ කොටසක් වන්නේ. මෙන්න මේ මැසේජ් එක මම දෙන්න කැමතියි. මේ පණිවිඩය දෙන්න කැමතියි. මේක ඇඟට ගන්න බයෝඩයිවර්සිටි කියන මේ වැඩමුළුව ඇතුළේ ඔයාලා විභාගයට විතරක් ලියන්න නෙමෙයි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න නෙමෙයි මේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න කියලා මම පණිවිඩයක් දෙන්න කැමතියි. බොහොම ස්තුතියි. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. Excuse me, ඇහෙනවද මාව? ඔව් ඇහෙනවා. ඔබතුමියගේ දේශනේ ඉතාමත් හරබරයි. මම මේ මධ්‍යම පරිසර අධිකාරිය ඔෆිස් කෙනෙක් කතා කරන්නේ. මට අදහසක් දක්වන්න පුළුවන්ද? ඔව් කියන්න. ඔතන ගොඩාක් පාසල් දරුවන් වගේම විශ්වවිද්‍යාල දරුවෝ ඉන්න නිසා ඔබතුමිය කියපු දෙයට මම තවත් දෙයක් එකතු කරන්නම්. වැඩිදුර අධ්‍යාපනයේ හදාරන අයට ඒක වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ජෛව විවිධත්ව සංරක්ෂණයේදී ඔබතුමිය කිව්වා වගේ ස්ථානීය සහ විතන් සංරක්ෂණය එහෙම නැත්නම් පරිබාහිර සංරක්ෂණය සලකනකොට අපි දැනගන්න ඕන තව එක දෙයක් තියෙනවා. දැන් ස්ථානීය සංරක්ෂණය කියන එකේදී අපිට පරිසර පද්ධති විවිධත්වයේ විශේෂ විවිධත්වයේ සහ ජාන විවිධත්වය එහෙම නැත්නම් ප්‍රවේණික විවිධත්වයේ කියන තුනම සංරක්ෂණය කරන්න පුළුවන්. නමුත් පරිබාහිර සංරක්ෂණයේදී අපිට ඒ අදාළ ස්ථානවල ඉන්න සතුන් එහෙම නැත්නම් ශාක වෙනත් ස්ථානවලට අරගෙන ගිහිල්ලා සංරක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ විශේෂ විවිධත්වයට අදාළ දේ සහ ජාන විවිධත්වයට අදාළ දේ පමණයි. පරිසර පද්ධති විවිධත්වය කියන දෙයට අපට විතන් සංරක්ෂණයක් ලබා දෙන්න අමාරුයි. ඒ අදාළ පරිසරයේම වෙන තැනකට ගෙනියන්න සහ ඒ ආකාරයටම හදන්න අපිට අමාරුයි. ඒක එකක්. අනිත් එක තමයි අපි ජෛව විවිධත්වය සලකනකොට ජීවීන් ගැන කතා කළාට ජීවීන් අපිට තවදුරටත් සංරක්ෂණය කරන්න නම් අපි ඒගොල්ලන්ගේ අර පාරිසරික බන්ධුතාවයන් ඒ කියන්නේ එයාලා පරිසරයේ මොන තැනද දැන් everything is connected to everything කියලා වචනයක් තියෙනනේ හැම දෙයකටම සම්බන්ධයි කියලා ඔබතුමිය අර කිව්වා වගේ මකුළු දැලේ කතාවට අදාළව ඔය ඉස්සර ඉඳන් ආපු සත්තුත් එක්ක යම් ආකාරයක බන්ධුතාවයක් තියෙනවා. ඉතින් මේ ජෛව විවිධත්ව සංරක්ෂණයේදී අපි ඉස්සර මොන විදිහේ පරිසරයක්ද තිබුණේ කියන එක දැනන් ඉන්න එකත් වැදගත්. ඒ නිසා අපිට උගන්වලා තියෙනවා මල දර්ශක ජීවි දර්ශක විතරක් නෙමෙයි මල දර්ශක හිතන්න ෆොසිලයක් වගේ එකක්. ඒ ෆොසිලයක් වගේ එකක් ඒ අදාළ ස්ථානයේදීම තියලා සංරක්ෂණය කරනවා නම් උදාහරණයක් විදිහට තබ්බෝව ගත්තහම එතනම තියලා ෆොසිල් එක සංරක්ෂණය කරනවා නම් ඒකත් ස්ථානීය සංරක්ෂණය. අපි ඒක මියුසියම් එකකට අරන් ඇවිල්ලා එතන පෙන්නනවා නම් ඒක විතන් සංරක්ෂණය. ඒ වගේම හර්බේරියම් ෂීට්ස් ගත්තාම ඉතා පුරාණ කාලේ තිබිච්ච ඒ ශාකවල තියෙන හර්බේරියම් ෂීට්ස් ගත්තාම ඒවයින් අපිට ඉස්සර තිබුණු ජෛව විවිධත්වය පිළිබඳව යම් ආකාරයක දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒකටත් අපිට මියුසියම් එකක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දෙකේ වගේම දැන් පැලියෝ බොටනි කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් පැලියෝ බයෝඩයිවර්සිටි කියලා එකක් තියෙනවා. කියන්නේ පුරා ජෛව විවිධත්වය කියලා එකක් තියෙනවා. එතෙන්දී අර පරණ සාම්පල වල අපිට හොයාගන්න පුළුවන් වෙන පොලන් මේ පරාගකනිකා ඉස්සර තිබිච්ච ශාකවල කොයි විදිහට තිබුණේ කියලා ඒ ජෛව විවිධත්වය කොහොමද අද තියෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ ජෛව විවිධත්වය නැති වුණේ ඇයි? ඒකට හේතු සාධක අපිට හොයාගෙන මේ ජෛව විවිධත්වය සංරක්ෂණය කරන නොඑක ආකාරයේ ඉදිරිපත් කිරීම සිදු කරන්න පුළුවන්. ඒක එකක්. තව එකක් තියෙනවා දන්නන්න ඕන එකක්. ඒ තමයි දැන් අපි ශාක සහ සතුන් පිටරටින් ආනයනය කරනකොට හරි අපෙන් පිටරට අපිට අපනයනය කරනකොට හරි ඒ නිරෝධායන ක්‍රමවේද පරීක්ෂා කිරීමේ ක්‍රමවේද හරියටම කරන්න ඕනේ
නැත්නම් ඔබතුමී කිව්වා වගේ එක් ප්‍රදේශයකට ප්‍රශ්නයක් නැති ශාකයක් සහ සතෙක් තවත් ප්‍රදේශයකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ආක්‍රමණශීලී ජීවි විශේෂ කියන මාතෘකාව යටතේ. අපි මධ්‍යම පරිසර අධිකාරියෙන් ඔයකට හොඳ ලීෆ්ලට් එක පත්‍රිකාවක් කරා දුවදරුවන්ට ඒව නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ජෛව විවිධත්වයේ සංරක්ෂණය කතා කරනකොට අර කිව්වා වගේ අපිට හිතා ගන්න බැරි සාධක ලැබු ගිනි එහෙම නැත්නම් ගිනි කඳු පිපිරීම මේ වගේ සාධකත් බලපාන්න පුළුවන් ජෛව විවිධත්වය හායනය වෙන්න. අපේ පැත්තෙන් අපිට ඒව වළක්වන්න බැරි වුණාට මේ පුංචි දුවදරුවන්ගේ මට්ටමින් ගෙදරදීම බොහොම ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් සංරක්ෂණ කටයුත්තක් තමයි ඔයාලගේ උපන්දිනයට දුව පුතේ පැලයක් හින්දවලා රැක බලා ගන්න. මොකද පැලය එහෙම නැත්නම් ශාකය කියන දේ තමයි මේ ජෛව විවිධත්වයේ මූලිකම අඩිතාලම. ශාකයක් ගත්තාම මුල, පොතු, කඳ, දළු, කොළ සෑම දෙයක්ම මේ මොකක් හරි ජීවියෙකුට වාසස්ථානයක් හදලා දෙනවා. කියන්නේ ඔයාලට ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න ඕන නම් ඔයාලගේ මට්ටමින් සම්පූර්ණ සත්ව විද්‍යාත්මක එහෙම නැත්නම් පාරිසරික විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න ඔයාලට මනස හදන්න ඔයාලා මේ හිටවන පැලේ බලපාන්න පුළුවන්. මොකද මම මේ පරිසර වේදිනියක් වෙන්න මට ගොඩක්ම බලපෑවේ පුංචි කාලේ මගේ අම්මයි තාත්තයි යාලට පින්සිද වෙන අපිට මේ පැලයක් හිටවල දැනටත් උපන්දිනේට අපි කරන්නේ කේක් කපලා කන එක නෙමෙයි. පැලයක් ඉඳලා රැක බලා ගන්න එක. ඒක මේ ජෛව කොට්ටාස ගොඩකට වාසස්ථානයක් වෙනවා. ඒකත් ඔය වාසස්ථාන සංරක්ෂණය වගේ දෙයක් තමයි. දැන් මෙතුමිය කිව්වේ මේ ශුද්‍ර පරිසර පද්ධතිය. ඒ කියන්නේ මල් පෝච්චියක් යට තියෙන එකක් වෙන්න පුළුවන්. පොත්තක් ගලවපුවාම තියෙන වේයින්ගේ ඉන්න ස්ථානය වෙන්න පුළුවන්. මේ දිමි ගොටුවක් වෙන්න පුළුවන්. ඔන්න ශුද්‍ර පරිසර පද්ධතිය. ඉතින් මේවා රකින්න ඔයාලා දායක වෙනවා කියන්නේ ඔයාලට ඒක ලොකු කුසලයක් ඔයාලගේ අනාගතේට. ඉතින් මම පරිසර වේදිනියක් හැටියට මම ඉල්ලා සිටින්නේ. ඔයාලගේ මට්ටමින් කරන්න පුළුවන් හොඳම දේ තමයි පැලයක් සිටලා රැක බලාගෙන. මං කියන්නේ කේක් කන්න එපා කියලා. ඒ වුණාට කේක් එක කන්න ඉස්සෙල්ලා යාළුවොත් එක්ක වත්තපල්ලෙහාට ගිහිල්ලා පැලයක් හින්දන්න. ඒ පැලේට අත් දෙක එකතු කරලා වඳින්න. ඇයි ඒ? ඔයගලන්ට හුස්ම ගන්න ඔක්සිජන් දෙන්නේ, ජලය දෙන්නේ, ආහාර දෙන්නේ, ඖෂධ දෙන්නේ, යහපත් වටපිටාවක් දෙන්නේ ඔක්කොම කරන්නේ මේ ගස් නේද? ඉතින් එහෙම කළා ඔයාලගේ ඉදිරි ජීවිතේට ජීවත් වෙන්න ආශිර්වාදයක් වෙලා මෙතෙක් කල් Tamanට ජීවත් වෙන්න හුස්ම දුන්නා වගේම ඔක්සිජන් දුන්නා වගේම අනාගතයේදීත් ඒ විදිහටම ඔක්සිජන් ලබා දෙන්න Tamanට විතරක් නෙමෙයි අනික් අයටත් ඒ දේ ආකාරයට ලබා ගන්න මේ පැලේ පිහිට වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් අද බොහොම හරවත් සාකච්ඡාවක් තිබුණේ. මම ස්තුතිවන්ත වෙනවා නර්මදා මැතිණියට. ඒ වගේම මේක සංවිධානය කරපු අනිකුත් අයට මට මේ වැඩසටහනේ මැද හරියකදී තමයි සම්බන්ධ වෙන්න පුළුවන් උනේ. ඉතින් ඉල්ලීමක් කරන්න තියෙනවා ඔයාලට පුළුවන් නම් ඔගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සෝබා දහමට ඉදහසට සලසන ජෛව විවිධත්වය කියන මාතෘකාව ටයිප් කරලා බලන්න. මම 2020 දී පුවත්පතකට ලිව්ව ආටිකල් එකක් තියෙනවා. මෙතුමිය කිව්ව කරුණුත් මම දැන් කිව්ව කරුණුත් ඊට අදාළ සම්මුති මේ සියල්ල ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. ඔයාලට පුළුවන් නම් ඒකත් බලන්න දැනුම වැඩි කරගන්න උවමනාව තිබෙනවා නම් අර කිව්වා වගේ උපන්දිනේට පැලයක් හිටවලා රැක බලා ගන්න. ඒ තමයි මගේ අදහස් දැක්වීම. මට ඉඩ කඩ දුන්නාට බොහොම ස්තුතියි. දරුවන් සරණයි. බොහොම ස්තුතියි රාධිකන්. දුවල පුතාට ප්‍රශ්න තියෙනවද? මම අහලා තියෙනවා මැඩම් සර් ඩේවිඩ් ඇටන්බරෝගේ ඩොකියුමෙන්ටරිස් බලන්න පුළුවන්. ඔව් සමහර ඒවා ෆ්‍රී බලන්න තියෙනවා. සර් ඩේවිඩ් ඇටන්බරෝගේ channel එකක්ම තියෙනවා YouTube එකේ. ඒ වගේම nature කියන channel එකේ. ඒ වගේම national geography. ඔය කියන channels තුනේම සර් ඩේවිඩ් ඇටන්බරෝගේ වගේම තව ගොඩාක් වැදගත් මේ nature documentaries බලන්න පුළුවන් ඔයාලට. අනිත් ප්‍රශ්නේ පැහැදිලි නැහැ. තව ප්‍රශ්න තියෙනවද? අනිත් ප්‍රශ්නේ ටයිප් කරලා තියෙනවා පැහැදිලි නැහැ. මම හිතන්නේ මේ සාධිනේ වන ස්ථාපනය කියන්නේ මොකක්ද කියලා. වන ස්ථාපනය කියන්නේ
වනස්ථාපනය කියන්නේ මම ඒ වචනය පැහැදිලි කරොත් එහෙම වනස්ථාපනය කියලා කියන්නේ අපි හිතමු වනාන්තර කිව්වහම දැන් ලංකාවේ වුණත් ප්‍රාථමික සහ ද්විතීක වනාන්තර කියලා තියෙනවා. ප්‍රාථමික වනාන්තරයක් කියලා කියන්නේ ඒක නොයිදුල් වනාන්තරයක්. කියන්නේ කවුරුත් එක අත තියලා නැහැ. ඒක කපන්න ගිහිල්ලා නැහැ. එතන තියෙන්නේ ඉස්සර ගස්, පරණ ගස්මයි තියෙන්නේ. හැබැයි ද්විතීක වනාන්තරයක් කියලා කිව්වොත් එහෙම අපි ඒ ගස් කපලා ඊට පස්සේ එතන තව ගස් පැලවෙලා. ඒ කියන්නේ එතන තියෙන්නේ දෙවෙනි පරම්පරාව. ඒ වගේ තෘතික වනාන්තරයක් තියෙනවා. ඒ වගේ ද වනස්ථාපනය කියලා කියන්නේ වනාන්තරයක් සම්පූර්ණයෙන් නැති වෙලා ගිය තැනක හෝ එහෙම නැත්නම් වනාන්තරයක් හානියට පත් වෙච්ච තැනක. ඒ කියන්නේ මොනවා හරි මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා වෙන්න පුළුවන්, සමහර වෙලාවට ස්වභාවික විපත් නිසා වෙන්න පුළුවන්. වනාන්තරයක තියෙන විවිධත්වය නැති වෙලා ගියොත්, ඒ ශාක පද්ධතිය නැති වෙලා ගියොත් එහෙම ඒකට සුදුසු ශාක විශේෂ තෝරලා එතන ආපහු ප්‍රතිස්ථාපනය කරන එක තමයි වනස්ථාපනය කියලා කියන්නේ. ඒ කියන්නේ වනාන්තරයක් ආයේ පුනර්ජනනය කරන්න බෑ අපිට වනාන්තරයක තිබ්බ විදිහටම ආපහු හදන්න බෑ. මොකද ඒකේ තියෙන පරිසර පද්ධතිය සහ ඒකේ තියෙන ක්‍රියාකාරීත්වය, ඒකේ තියෙන සතාස්වභාව සම්පූර්ණයෙන් අපිට නිර්මාණය කරන්න බෑ ආපහු. වනස්ථාපනය කියලා කියන්නේ ඒකට ගැළපෙන විවිධ ශාක විශේෂ එතනට ගෙනහිලා හිටවන්න පුළුවන්. එතකොට කාලත් එක්ක කාලාන්තරයක් තිස්සේ හිමි ශාක විශේෂ වැඩුණාට පස්සේ එතනට අර කලින් හිටපු සමහර සත්ව විශේෂ එන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි වනස්ථාපනය කියන්නේ. මේක කාලාන්තරයක් ගත වෙන ක්‍රියාවලියක්. ඔව් කවුරුහරි දාලා තිනවා ඩේවිඩ් ඇටන්බරෝගේ ඩොකියුමෙන්ටරිස් වලට ලින්ක් එකක් ගිහිල්ලා බලන්න. තා ප්‍රශ්න තියෙනවද? බොහොම ස්තුතියි නර්මදා දම්ගම්පල මහත්මියට. ඒ වගේම අපත් එක්ක මේ අවස්ථාවේදී අමතර දැනුමක් ලබා දුන් ලක්මිනී රාධිකා මහත්මියටත් ස්තුතිය පුද කරනු ලබනවා. ඉතින් අපි ඔබ සඳහා යොමු කරන ලද ගැටළු සඳහා පිළිතුරු ලබා දීමට අපි දැන් සූදානම්ින් ඉන්නවා. රමේෂ් සහෝදරයා හරි නර්මදාස් වගේ අර එක්සිටි කන්සර්වේෂන් එක ගැන පරිබාහිර සංරක්ෂණය සහ එක්සිටි කන්සර්වේෂන් ස්ථානීය සංරක්ෂණය එක තීරණය වෙන්නේ කියන්නේ අපි සංරක්ෂණය කරන ජීව විශේෂය අනුව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙතනදී උදාහරණ දෙකක් දක්වලා තියෙනවා. අපි අලිය ගත්තොත් අලිය කියන සතාව කියන්නේ අපිට පරිබාහිර සංරක්ෂණය කරන ගොඩක් අමාරුයි. ඒ කියන්නේ අර ලොකු ඉඩක ප්‍රමාණයක් ඕනේ, විශාල සම්පත් ප්‍රමාණයක් ඕනේ. ඒ කියන කාරණාත් එක්ක සහ අලිය කියන සත්වයා පරිසර පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අන්තර්ක්‍රියාවත් එක්ක එයාව අපි පරිබාහිර සංරක්ෂණය කරන ගොඩක් අමාරුයි. එතකොට ඒ වගේ සත්වෙක් අපි සංරක්ෂණය කරන්නේ ස්ථානීය සංරක්ෂණයක් විදිහට තමයි සංරක්ෂණය කරන්නේ. එතකොට ඒ වගේ ස්ථානීය සංරක්ෂණයක් කරද්දී සාධක කිහිපයක් බලපානවා. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් ගහනයක් ඉන්නත් ඕන. එතකොට ප්‍රමාණවත් තරම් සම්පත් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි ගොඩක් වෙලා ස්ථානීය සංරක්ෂණය කියන එක ගොඩක් සාර්ථක ක්‍රමයක්. හැබැයි ඒක තීරණය වෙන්නේ අපි සංරක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන සත්‍යය එක්ක. අපි එක්සිටු කන්සර්වේෂන් නැත්නම් පරිබාහිර සංරක්ෂණයට ගියට පස්සේ ඒකෙදි විශේෂයෙන්ම අපි දුර්ලභ සත්වයන් තමයි සංරක්ෂණය කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙතනදී මම උදාහරණයක් විදිහට දාන්නේ ඇරබියන් ඔරික්ස්. ඇරබියන් ඔරික්ස් කියන්නේ ඇරබියන් පෙනින්සුලා කියන්නේ ඩෙසර්ට් කාන්තාර ප්‍රදේශවලට පමණක් ආවෙනික සත්වෙක්. හැබැයි මෙයා ගොඩක් දඩයන් කිරීමෙන් හින්දා ගොඩක්ම තර්ජනයට ලක් වෙලා ඉන්න සත්වෙක්. මෙයාව දැනට පරිබාහිර සංරක්ෂණය කරන සත්වෙක්. ඒ වගේ තමයි ඔයගොල්ලෝ දන්නේ නැති සුදු රයිනෝසිරස්ලා. ඒගොල්ලොත් ගොඩාක්ම දුර්ලභ විශේෂයක්. ඒගොල්ලොත් පරිබාහිර සංරක්ෂණය තමයි කරන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරය හම්බෙන්නේ නැති කියලා මම හිතනවා.
සහෝදරයා. ඉතින් මම විශ්වාස කරනවා අද වැඩසටහන තුළින් ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ජෛව විවිධත්වය පිළිබඳව ඔබේ දැනුමට තවත් බොහෝ දෑ එකතු වෙන්න ඇති කියලා. ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ වැඩසටහන සඳහා සහභාගී සියලුම සිසුන් හට අප සංගමයේ මගින් සහතික පත්‍රයක් පිරිනමන බවත් ඒ වගේම මේ සඳහා උනන්දුව සහ ආසාව තියෙන සිසුන් හට මේ වැඩමුළුව සඳහා හෙට දිනේ පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙන බව. ඉතින් අවසාන වශයෙන් අද දින වැඩමුළුව සහභාගී වූ සියලුම දෙනාට ස්තුතිය පුද කරන්නට ව්‍යවහාරික විද්‍යාපීඨයේ මාධ්‍ය හා තාක්ෂණික අනුකමිටුව වෙනුවෙන් පීඨ සංගමයේ උපසභාපති විමර්ශන බණ්ඩාර සහෝදරයාට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පැමිණ සිටින සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම වැඩසටහන සහභාගී වෙලා තියෙන සියලුම මහත්මීන්ගෙන් සහ විශ්වවිද්‍යාලයේ සහෝදරත්වයෙන් සහ ආදරේ නංගමල්ලේ සියලු දෙනාගේ අවසරයි. එතකොට මේ ජෛව විවිධත්ව සංරක්ෂණය හා ළමා අපි කියන මාතෘකාව යටතේ පුළුල් සාකච්ඡාවක් අද දිනේදී අපි ගන්න ලබනවා. එතකොට මාව හැනවද කියලා මම හිතනවා. එහෙම කතා කරන්න. ජෛව විවිධත්වය හා පරිසර සංරක්ෂණය හා ළමා අපි කියන වස්තුවටදී අපි අද පුළුල් සාකච්ඡාවක් ගන්න ලබනවා. එතකොට මේ පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන තමයි මූලික වශයෙන් මේ වැඩසටහන අද දින ක්‍රියාත්මක වුණේ. එතකොට අර පරිසර සංරක්ෂණය හා ළමා අපි කියන මාතෘකාව ගත්තොත් එහෙම බොහෝ විට පාසල් මට්ටමින් මෙවන් මාතෘකාවකදී සාකච්ඡාවන් ගන්න ඕනේ අඩුයි. ඇත්තටම පාසල් මට්ටමින් ගත්තොත් සාකච්ඡාවන් මෙවැනි පුළුල් සාකච්ඡා ගන්න වැඩසටහන් බොහෝ ආකාරයේ සිදුවන්නේ නැහැ. එතකොට ව්‍යවහාරික විද්‍යාපීඨයේ අර මේ ස්වාභාවික සම්පත් අධ්‍යයන අංශයෙන් මගින් සංවිධානය කරන ලද මේ වැඩසටහන අගයකට සලකනවා. එතකොට වීඩියෝ සංගමයේ මාධ්‍ය හා තාක්ෂණික අනුකම්පිත වශයෙන් මේ වැඩසටහන අපිට දායකත්වය ලබා දීමට අවස්ථාව ලැබෙගෙන අපි ගතත් වෙනවා. ඇත්තටම මේ තා කෙටි කාලයක් තුළ මේ වැඩ කටයුතු වනේ සංවිධානය කරලා මේ වැඩසටහනට දායක වීමට ලැබුණු එක සම්බන්ධයෙන් එතකොට අර ව්‍යවහාරික විද්‍යාපීඨ සංගමයේ මාධ්‍ය තාක්ෂණික කොට වශයෙන් වැඩසටහනේ මූලික වශයෙන්ම අර තාක්ෂණික පැත්තෙන් තමයි අපි ගොඩක් අය උදව් කරේ අපි සහෝදර සහෝදරයන් සමග එකතු වෙලා තාක් කෙටි කාලයක් තුල. එතකොට මේ අර ජෛව විවිධත්වය සංරක්ෂණ ළමා අපි කියන මාතෘකාව ගත්තොත් එහෙනම් බොහෝ විට සමාජයේ අර කතා වෙන මාතෘකාවක්. නමුත් ඒවා ප්‍රායෝගිකව අර භාවිතා වෙන ප්‍රමාණයෙන් තාමත් අඩුයි. නමුත් අද දේශනාවේදී දේශන සිදු කර අද සහෝදරයා සහ මහත්මිය ඉතා හොඳින් පහදා දුන්නා මේ පිළිබඳව පරිසර සංරක්ෂණය සිදු කරන ආකාරය සහ ඒ පිළිබඳව බොහෝ පුළුල් දැනුම අපිට ලබා දුන්නා. එතකොට පීඨ සංගමයේ මාධ්‍ය හා තාක්ෂණ අනුකම්පිත වශයෙන් අපිට මාධ්‍ය පැත්තෙන් දායකත්වය ලබා දෙන සිදු අවස්ථාව ලබා දීමට අපිට හැකි වුණා. නමුත් අර බොහෝ විට අපේ මේ අර ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකත් මේ කාර්යය සිදු කරන නිසා යම්කිසි තාක්ෂණික දෝෂයන් සිදු වුණා. ඒ පිළිබඳව අපි කනගාටුයි ඇත්තම. නමුත් මේ හෙට දිනේ මේ වැඩසටහනේ තියෙනවා ඒ දෝෂ මගහරවාගෙන වැඩසටහන පවත්වා ගැනීමට අපි කටයුතු කරනවා කියලා කියන්නේ මේ අඩුපාඩු මගහරගෙන වැටි හෙට දිනේදී කියන වැඩසටහන හොඳින් පවත්වන්න කටයුතු කරනවා. ඒතර අපි අර කනගාටුනාට ගංගි තාක්ෂණික දෝෂයක් සිදු වුණා නම් මේ වැඩසටහන සම්බන්ධයෙන්
අද දිනේදී අර ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල සිදුවන නිසා තමයි මේ ගැටලු වලට මූල පාඩු සිදු වුනේ. එතකොට මේ වැඩසටහනේ අර ලින්ක් එක ගත්තොත් එහෙම යම්කිසි අර මේ විවිධයක් තිබ්බ ආධාර මේ අනිත් සිද්ධිය තමයි සිදුවන්නේ අර මේ 100කට පමණක් නෙමෙයි පැත්තේ. එතකොට අර යම්කිසි හිසිසාම් ප්‍රමාණයකට මේකට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳව අපි සංඝ වශයෙන් අතම කනකාටු ප්‍රකාශ කරනවා. නමුත් මේ වැඩසටහනේ රෙකෝඩ් එක අපි අරගෙන තියෙන එක අපේ විහාරකය විදේශ සංගමයේ අභිමාන්තා YouTube ඥානිකා හරහා මේ අද රාත්‍රියේදීම මේ ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට නැවතත් කර මේ ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සහාය මේ සාර්ථක කර ගැනීමට උපකාරී වුණු මේ ශ්‍රී ලංකා පස්තිසි ශ්‍රේෂ්ඨ විද්‍යා අධ්‍යයන සංගමයේ සම්බන්ධීකාරක නර්මදා දංගම්පල මහත්මියටත් SNRC සභාපති සහෝදරයටත් හෙට දවසේදී මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. හෙට දවසේ මේ අප සමග එක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකට සියලු සහෝදරත්වයේ සහ සවලසින මහත්මයාට ජයග්‍රහය අනාගතයක්. ස්තුතියි සහෝදරයා. එසේනම් ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ළමා අපි සංවාදාත්මක මාර්ගගත වැඩම අද දිනේදී නිමා කරත් හෙටත් සවස් 6ට අපි එනවා ඔයාලා හැමෝම එක්ක මේ අපූර්ව ජෛව විවිධත්වයේ තවත් පැතිකඩක් අරගෙන. සියලුම දෙනාට සුබ රාත්‍රියක්.